ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. නිදානයක් තියෙන තැන පෙන්වල දෙනවා වගේ සත්පුරුෂය තමයි වරදින් මිදෙන්න අපිට අවවාද කරන්නේ. අපිට මාර්ගය පෙන්වලා දෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පින්වන්ත කල්යාණ මිත්‍රන් වහන්සේලා දේශනා කරනවා. ශ්‍රොතා රූපවාහිනිය නිදානයක් වගේ මේ උතුම් සද්ධර්මය ඔබට නිරන්තරයෙන්ම සමීප කරනවා. ලක්විරක වර්ණතුලෙතුනුත් ඒ අවස්ථාව ඔබට ඒ ලෙසින්ම ලැබෙනවා. ඒ වගේම තමයි ඉතින් නවීන තාක්ෂණයනොත් උපරිම ප්‍රයෝජන අරගෙන තාක්ෂණයනොත් උතුම් ධර්මය ඔබට සමීප වෙනවා. බොහෝ දෙනෙක් YouTube ඔස්සේ වගේම Facebook ඔස්සේ මේ උතුම් ධර්මදේශනාවන් සමගින් එකතු වෙනවා. සතියන්ත සීල භාවනා වැඩසටහන සමගින් ඔබ උදෑසන කාලයේ සිට එකතු වෙලා උතුම් ආජීවක අෂ්ටමක සීලයේ සමාදන් වෙලා ධර්මදේශනාවන් ශ්‍රවණය කරමින් භාවනාවන් වඩමින් සිටින මොහොතේ අපි මෙලෙසින් එකතු වෙන්නේ සවස් වරුවේ වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් මේ වෙනුවෙන් වැඩම කොට වදාළ අපේ පින්වන්ත ස්වාමින්වයන් වහන්සේව අපි පළමු කොට බොහෝම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේදී මේ උතුම් වැඩසටහන සතියන්ත සීල භාවනා වැඩසටහනේ මේ උතුම් ධර්මදේශනාව ඔබ වෙත ගෙනෙන්නට බැතිබර දායකත්වයන් එකතු කරනවා. එංගලන්තයේ බිලරකේ මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ පින්වන්ත පිරිසක් එකතු වෙලා. ඉතින් ඔබටත් අපි මතක් කරනවා මේ උතුම් සදහම් දායාතය ජනගත කරන්න මුළු මහත් ලෝකයටම බෙදා දෙන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මයේ බෙදා දෙන කෙනෙක් බවට පත් වෙන්න උතුම් ධර්ම දානමෙන් රැස් කරගන්න ඔබටත් පුළුවන්. කතා කරන්න මේ දුරකථන අංකයට 071 232යි 88යි 87ට 071යි 232යි 88යි 87ට. එසේනම් අපි හැමදෙනාම එක්ව පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරමු. අප කෙරෙහි අනුකම්පාවෙන්ම උත්තම ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. අපට මේ උතුම් බුද්ධ ශාසනය ගැන අපේ සිත්වල සදහැ සිත් උපද්දවපු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද සවස් කාලේ ඔබ සූදානම් වෙන්නේ මේ උතුම් ධර්ම දේශනාව සතියග වැඩසටහනේ සවස් කාලයේ ධර්ම දේශනාවට එකතු වෙන්නේ. ඉතින් විශේෂයෙන් අපිට ලැබිච්ච විශාල ලාභයක් තියෙනවා මේ කාලේ. අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිසා මේක අපිට කොච්චර යහපතක්ද කියන්නේ අපි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි මේ බුද්ධ ශාසනයේ හිතන්ට ඕන සීමාව අපි දන්නවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවන්තයාගේ තියෙන ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යමක් තියෙනවා නම් ඒකේ ශ්‍රාවකයෙක් විදිහට කල්පනා කරන්න ඕන තැන ඊළඟට ඒ භූමිය ශ්‍රාවකත්වයේ කියන එක අපිට මේ යුගයේ අපිට කියලා දෙන ලොකු ස්වාමීන් වහන්සේ.
එතකොට මේ ශ්‍රාවකත්වයේ තුල අපි හිතන්න ඕන සීමාව තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒකට එහා අපිට හිතන්න කවදාවත් බෑ. එහෙම හිතන්න ගියොත් තර්කයක් ගොඩ නැගෙනවා. එහෙම නැතුව වාදයක් එනවා. හැබැයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කිව්වේ අපි ශ්‍රාවකයෝ. මේ යුගයේ අපිට ඒක ගොඩාක් අයට හොයාගන්න බැරි වෙච්ච කාලෙක ආන්ගේ ශ්‍රාවකත්වයේ හරියට බුදුරජාණන් වහන්සේ සරණ යන එක. කොහොමද සරණ යන්නේ කියලා හැබෑවටම මේ යුගයේ අපිට කියලා දුන්නේ ගුරු දෙවිඳු. ඒ නිසා ඒ හොඳට සිහියේ තබාගෙනයි අපි මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක නිසා සවස් කාලේ අපි තීරණය කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සොඳුරු ධර්මපරයයක් ඉගෙන ගන්නට මේ සවස් කාලේ. මේ කාලේ ගොඩාක් දෙනෙක් ගෙවල් වලට වෙලා බොහෝ සෙයින් ධර්මය අහනවා. බොහෝ සෙයින් ධර්මයේ කතා වෙනවා. ඊට පස්සේ සුතේ හොඳට ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒත් එක්ක බණ භාවනාවට යොමු වෙලා තියෙනවා. ඒක සුන්දර කාලයක්. කොහොම හරි අපි ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්මයේ ඉගෙන ගත්තට පස්සේ අපිට මේ ධර්මයේ ප්‍රයෝජනයට ගන්නට අවස්ථා එනවා. ඒ තමයි මේ ජීවිතේ පුරාම විශේෂයෙන් මේ මනුස්ස ජීවිතය අතෑරලා යනකොට අපි මේ ජීවිත කාලේ පුරාවට කරපු දේ මේ පුරුදු කරපු ධර්මය තමයි අපිට අපි තනි වුණ වෙලාවට සිහියට එන්නේ. දැන් සාමාන්‍ය මනුස්ස දැන් අපිට සමහර අය කිව්වා මේ කාලවකවානුවේ දැන් මේ රටේ හුදකලා වීමත් එක්ක මිනිස්සු සමහර අයට පිස්සු වගේ. සමහර අයට කරගන්න දෙයක් නැහැ. සමහර අය වෙච්ච වැරදි ගැන හිතා පසුතැවෙනවා. සමහර අය එකට වාසය කරන්න බෑ. ඊට පස්සේ මේ වගේ ප්‍රශ්නත් එක්ක හුදකලා වෙනකොට දැන් වැඩ කටයුතු දැන් මේ ලෝකේ වැඩත් එක්ක තමයි අපිට මේ මොකක්වත් මතක නැත්තේ. රස්සාවට යන්න ඕන ඒ කටයුතුත් එක්ක අපිට කිසි දෙයක් මතක නැහැ. හැබැයි අපි එකතෙන් වුණාට පස්සේ තනි වුණාට පස්සේ අපිට අපේ හිතට එක්ක සිහි කරන්න ඕන මොනවා හරි. එහෙම නැත්නම් අපි බලන්න ඕන, හොයන්න ඕන. මම දැක්ක එක ටීවී වැඩසටහනක තාපසෙක් වගේ කෙනෙක් ප්‍රසිද්ධ නළු නිලියන් ගෙන්නලා එයාලා කියනවා අපිට මේ ෆෝන් එක හරහා සම්බන්ධ වෙලා කියනවා අපිට මේ කොරෝනා තියෙන කාලේ අපිට මොකුත් කරගන්න බෑ අපි අසරණ වෙලා අවාගේ ඉන්නේ අපිට සිහි කරන්න දෙයක් නැහැ අපි මේ කාලේ මොකද කරන්නේ ආධ්‍යාත්මික නායකයෙක්ගෙන් අහන්නේ එතකොට ඒ තාපසයා කියනවා ඔයාලා මේ කාලේ හොඳ වැඩක් තියනවා කරන්න මේ කාලෙන් ප්‍රයෝජන ගන්න කිව්වා මොකද්ද ප්‍රයෝජන එයා කියනවා ඔයා ඉන්ටර්නෙට් යන්න එහෙම නැත්නම් දරුවොත් එක්ක කෑම කන්න ආධ්‍යාත්මික නායකයෙක් හුදකලා වීමත් එක්ක ඔන්න ලෝකෙට බෙදෙන දේ දුරක්කාත සසුනවල හැබැයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට පිළිසරණ පිණිස මේ ධර්මයේ දේශනා කළේ ලෝකයට කරුණාවෙන්මයි මේ ධර්ම දේශනා කළේ ඒ නිසා මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපේ හුදකලා ජීවිතයට අපි යම් මොහොතක මේ මනුස්ස ජීවිතේ ලබන්නට තියෙන මනුස්ස ජීවිතේ ලබන හරය මේ මරණ මොහොතේදී අපිට මේ ධර්මයේ පුරුදු කර ආකාරයෙන් පෙනී. ඒ නිසා පින්වත්නි විශේෂයෙන් අද සවස් කාලේ මම ඔබට හිතුවේ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දහම් කරුණු කීපයක් සොඳුරු දහම් පරයයක් ඔබට සිහි කරන්නට මේ සූත්‍ර දේශනාව තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ. මේ බුද්ධ දේශනාවේ නම තමයි කායගත සති. මේ බුද්ධ දේශනාවේ නම කායගත සති. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ හිටියේ. ඒ දවස්වල බුදුරජාණන් සවැත් නුවර ඉන්න කාලේ පිණ්ඩපාතේ උදේවරුේ ගිහිල්ලා පිණ්ඩපාතෙන් වැලකිලා හවස් කාලේ ඉන්නකොට උපස්ථාන ශාලාවේ සංඝයා එකතු වුණා. සංඝයා එකතු වෙලා සංඝයා අතර කතා බහක් ඇති වුණා. ස්වාමීන් වහන්සේලා අතර කතා බහක් ඇති වුණා. එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ප්‍රියාමතුන් වහන්සේ හරි පුදුමයි. හරි ආශ්චර්යයි. ප්‍රියාමතුන් වහන්සේ මේ අපේ සියල්ල දන්න
සියල්ල දකින අපි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරලා තියෙනවා. කොහොමද සියල්ල දන්න සියල්ල දකින බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් එහෙම කවුරු හරි කෙනෙක් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් මේ කායගත සතිය යම් කිසි කෙනෙක් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් ආන් එයාට මහත්ඵල මහානිසංස පිනක් රැස් කර ගන්නට එයාට මහත්ඵල මහානිසංස වෙනවා. මහත්ඵලය කියලා කියන්නේ ඔබ මේ ධර්ම දේශනා ඔස්සේ අහලා ඇති. මහත්ඵලය කියලා කියන්නේ මහත් වූ ඵලය තමයි අරහත් ඵලය. මහා ආනිසංසය තමයි ඒ නිවන් මඟ. එතකොට මේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා වදාලා කුමක්ද? කායගත සතිය බහුල වශයෙන් ප්‍රගුණ කරගත්තොත්. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ මුළුමනින්ම නිවන් මඟ නිවන පිණිස හේතු වෙන දහම් කරුණු. ඔබ දැන් අහලා ඇති කායගත සතිය කියන කාරණේ. එතකොට හොඳට අහගන්න මේ කාරණේ. මේ 80 දහම් කරුණත් හොඳට අහන්න. ඒක හොඳට මතක තියාගන්න. හොඳට හිතින් විමසන්න. මේවා බුදුවරුන්ගේ දහම් දේශනා. ඒක නිසා අපි මේ කියන්නේ මේ බුදු කෙනෙක්ගේ ධර්මයයි. එතකොට බුදු කෙනෙක් තමයි අපිට සිතන සීමාව අපිට පෙන්වලා දීලා තියෙනවා. මනුෂ්‍ය විදිහට කායගත සතිය බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ට දේශනා කළා. එතකොට බුදු කෙනෙක් දන්නවා මේ මනුෂ්‍යයා සිතන්ට ඕන ආකාරය. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා එයාගේ කතා බහක් යන උපස්ථාන ශාලාව වෙනකොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා එතෙන්ට. වැඩම කරලා අහනවා පින්වත් මහණෙනි මං එන්ට කලින් ඔබ මොනවද මේ කතා කර කර හිටියේ උපස්ථාන ශාලාවේ මෙතෙන්ට වෙලා. කිව්වා ස්වාමීනි අපි දානින් පස්සේ පිණ්ඩපාතෙන් පස්සේ අපි රැස් වෙලා හිටියේ මේ ඉන්නකොට අපිට හිතුණා මේ සියල්ල දන්න සියල්ල දකින අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා. ඒ තමයි යම් කිසි කෙනෙක් ප්‍රගුණ කරන ලද ඒ කියන බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද කායගත සතිය එයාට බොහෝ මහත්ඵල මහානිසංස පිණිස හේතු වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලානේ. ඒක අద్භූතයි. ඒක ආශ්චර්යයි. ඒ ගැන තමයි අපි කතා කළේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි කොහොම වැඩුවොත්ද කොහොම මහත්ඵල මහානිසංස වෙන විදියට කායගත සතිය වැඩුවොත්ද මහත්ඵල වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණේ මුල් කරගෙනයි මේ සොඳුරු දහම් පරයය දේශනා කළේ. එතකොට පින්වත්නි අපිට මේ නිවන් මඟ කියලා කියන්නේ අපි ගොඩාක් අසරණයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා සත්වයා මුදව ගන්නට ඇයි බුදු කෙනෙකුට පේනවා මැරෙන මිනිස්සු සතර අපාය යනවා. මැරෙන මිනිස්සුන්ගේ වෙන වැරදි වලින් ඒ මිනිස්සු පසුතැවි ඉඳලා සෝකෙම්ම නාග ලෝකවල උපදිනවා. පෙරේත ලෝකවල උපදිනවා. අසුර ලෝකවල යනවා. ඒ බුදුරජාණන් වහන්සේට බෝධි මූලයේදී තමන් වහන්සේ මේ සතරින් අත්මිදිලා මේ අනිත් මිනිස්සුયો සසරට වැටිලා නිරේ දුක් විඳිනකොට බුදුරජාණන් වහන්සේගේ හදමඩලට මහා කරුණාව පැන නැංගා. බුදුරජාණන් වහන්සේ රාගෙන් පීඩා විඳ හිටපු සංසාරේ තිබ්බා. ඒ පීඩාවෙන් අත්මිදුන බුදුරජාණන් වහන්සේ ලෝකයා රාගෙන් පීඩා විඳිද්දී ලෝකයා කෙරෙහි මහා අනුකම්පාවක් උපන්නා. ඒ බුදුරජාණන් වහන්සේ ඒ නිසයි මනාකොට මුලැමැදාග පරිපූර්ණ මේ උතුම් දේශනා කළේ නිවන් මගට මුල් වන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ කායගත සතිය හොඳට ප්‍රගුණ කළොත් බහුල වශයෙන් ප්‍රගුණ කළොත් මහත්ඵල මහානිසංස වෙන්නේ මේ විදිහට ප්‍රගුණ කළොත් කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දහම් කතාව ආරම්භ කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි භික්ෂුවක් ඉන්න මේක පින්වත්නි දැන් කායගත සති. සති කියලා කියන්නේ සිහිය. කයට අනුව සිහි පිහිටවන භාවනා ක්‍රමයක් මේ දැන් කියලා දෙන්නේ. මේ භාවනා කරන ඔබ අහලා ඇති කායානුපස්සනාවයි. ඒ අයිති සතර සතිපට්ඨානයටයි. ඊට අදාළ
භාවනා වශයෙන් වඩන ක්‍රමයයි කායගත සතිය, කයට අනුව සිහිය පිහිටවීම. එතකොට සිහිය කියලා කියන්නේ මතකය නෙවෙයි. සිහිය කියලා කියන්නේ මතකය නෙවෙයි. සිහිය දැන් මතකය කියලා ගත්තොත් දැන් සාමාන්‍යයෙන් සමහර අයට හොඳට මතකයි. පුංචි කාලේ දැන් අපිට සමහර ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා අම්මගෙන් මං කිරිබුනවා මතකයි. බුද්ධ දේශන මේ සිංහල කතාවල තියෙනවා. ඒක රහතන් වහන්සේ නමක් අම්මගෙන් කිරිබනකොට අම්මා මේ පුංචි කාලේ ඉපදිලා දවස් 9යි. අම්මා පුංචි පුතා මූණ ඉඹින්ටි කියලා ලං වෙනකොට අම්මගේ කොණ්ඩේ ලිහිලා තියෙනවා. කොණ්ඩේ ලිහිලා කොණ්ඩේ තිබ්බ පිච්චමල් අහුරක් අර චූරි පුතාගේ බබාගේ පපුවට වැටෙනවා. පපුවට වැටෙනකොට රෙදෙනවා. ඒ රහතන් වහන්සේ පස්සේ කාලේ කෙනා මට මතකයි මේ අම්මා එහෙම ඉබිනකොට පිච්චමල් මගේ පපුවට වැටිලා රෙදුනා. ඒක මට මතකයි. ඒ මතකය. ඊළඟට තව සමහර රහතන් වහන්සේලා ඔය අනුරාධපුරයේ ගියේ කියනවා අනුරාධපුරයේම ඉන්න මිනිස්සු ඔක්කොම රජවාසලට ගෙන්නලා එක දොරකින් පිට කරන උදේවරුේ ඔක්කොගෙම නම අහනවා. එක ස්වාමීන් වහන්සේ නම. ඔක්කොගෙම නම අහලා හවස් කාලෙත් අර මිනිස්සුන්ට එන්න කියලා පෙන්නුවොත් ඒ ඔක්කොගෙම නම මතකයි. ඒකට කියනවා මතකය. ඒක පින්බලයක්. පිනෙන් උපදින එකක්. දැන් අපේ ආනන්දයන් වහන්සේට බොහෝ සෙයින් මතක හිටියා. ඒ වගේ ඒ පින්බලයක්. සිහිය කියලා කියන්නේ තනිකරම කුසල පාර්ශික තනිකරම නිවන් මාර්ගට හේතු වෙන ප්‍රබල සාධකයක්. එතකොට ඒ සිහිය එක්කෝ මොනවා හරි බාහිර සාධකයකින් වේවා තමන් තුළ ඉන්ද්‍රිය අසංවර වීමකින් වේවා ආදී දෙයකින් ඒ සිහිය මොට වෙලා යන්න පුළුවන්. සිහිය කියලා කියන්නේ බලවත්ව නිවන් මාර්ගට හේතු වෙන ප්‍රධානම සාධකයක්. එතකොට මෙතන තියෙන්නේ භාග්‍යවතුන්සේ වදාලා කයට අනුව තමන්ගේ කයට අනුව සිහිය පිහිටවන භාවනා ක්‍රමයක්. මේකට කියන කායගත සතිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට. පින්වත් මහණෙනි මේ කායගත සතිය වඩන ක්‍රමය. පින්වත් මහන්නේ මෙහිලා භික්ෂුවක් අරණ්‍යයකට යනවා. එහෙමත් නැත්නම් රුක් සෙවණකට යනවා. නිදහස් තැනකට ගිහිල්ලා පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන වාඩි වෙනවා. ඔන්න කායගත සතියේ පළවෙනි භාවනා ක්‍රමය. මේ හොඳට ඉගෙන ගන්න දරා ගන්න. මේ දහම් දරාගෙන වාසය කිරීමයි අපිට මරණ මොහොතේදී පවා බොහෝ සෙයින් හේතු වෙනවා අපිට යහපත සලසන්ට. වදාලා පින්වම් මහණෙනි මෙහි රුක් සෙවණට ගිහිල්ලා කය ඍජු කරගෙන වාඩි වෙනවා. පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන තමන්ගේ සිහිය පෙරටු කරගන්නවා. තමන්ගේ පෙරටු කරගන්නවා තමන් ඉදිරියට ප්‍රමුඛ කරගන්නවා කවුද? සිහිය. සිහිය පෙරටු කරගෙන පළඟ බැඳගෙන වාඩි වෙලා එතකොට එයා ඉදිරියේ ඉන්නේ තවත් කවුරුවක් නෙමෙයි, වටපිටාව නෙමෙයි, තමන්ගේ ආසනය නෙමෙයි. එයා ඉදිරියේ ඉන්නේ සිහිය. ආන්ගේ සිහිය කියන උත්තම ගුණය තමන් පෙරටුවේ තබාගෙන මෙයා කල්පනා කරනවා සෝ සතෝ වාස්ස සති. එයා හොඳට සිහියෙන් හුස්ම ගන්නවා. සෝ සතෝ පස්ස සති. එයා සිහියෙන් හුස්ම ගන්නවා, හුස්ම හෙලනවා. මේ කියන්නේ මොකක් ගැනද? මේ කියන්නේ ආනාපාන සතිය ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. එයා හුස්ම සිහියෙන් ගන්නවා, සිහියෙන් හෙලනවා. මේක එතකොට මේ බලෙන් හුස්ම ගැනීමක් නෙවෙයි. මේ කරන්නේ තමන්ගේ කයේ හුස්ම රැල්ල ඉහළට එනකොට පහළට එනකොට ඒ හුස්ම රැල්ල දිහා හොඳට සිහියෙන් ඉහළට යනකොට බලාගෙන මෙන්න හුස්ම රැල්ල ඉහළට එනවා, මෙන්න හුස්ම රැල්ල පහළට එනවා කියලා සිහියෙන් බලාගෙන ඉන්නවා අර හුස්ම රැල්ල දිහා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නේ විදියට තමන්ගේ කයේ තියෙන මේ හුස්ම රැල්ල ගැන දැන් අපිට බොහෝ විට කොච්චරවත් අපි හුස්ම ගන්නට සිහියක් පිහිටන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි අපේ ඇහි පිල්ලම් ගහනවා. අපිට සිහියක් පිහිටන්නේ අපි දන්නෙත් නැහැ. තමන්න විනාඩියකට මේ සමහරට බොහෝ අය 10 12 පතාව ඇහි පිල්ලම් හෙලෙනවා. අපි දන්නේ සිහිය පිහිටන්නේ නැතිකම ඒ කාරණාවලදී.
බුදුරජාණන් වහන්සේ වදාලා මේ ආස්වාස ප්‍රාස්වාස ගැන හොඳට සිහියෙන් වාසය කරනකොට එයාට කලක් යද්දී කලක් ඒ සිහියෙන් බලාගෙන ඉනකොට එයාට හොඳට මේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම රැල්ල හොඳට අහු වෙනවා. ටික දවසක් යනකොට මෙයාට හොඳට හුස්ම රැල්ල අහු වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආන්‍යා එහෙම හුස්ම රැල්ල දිහා බලාගෙන වාසය කරද්දී එයාට දැනේ කිව්වා දීර්ඝව හුස්ම රැල්ල යනවා. ඊළඟට කෙටියෙන් හුස්ම රැල්ල කෙටියෙන් එනවා දීර්ඝ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ගැනත් කල්පනාවෙන් මෙයා සිහියෙන් යුක්තව වාසය කරනවා. එතකොට පින්වත්නි මේ සිහියෙන් වාසය නොකළොත් එහෙම සිහියෙන් වාසය නොකළොත් එහෙම එයාට මේ කාරණේ අල්ලා ගන්න බෑ. සමහරට මේ දැන් මේ පළගක් බැඳගෙන වාසය කරද්දී මෙයාගේ නීවරණ ඔස්සේ සමහරට හිත විසිරිලා. එතකොට මේ තමන්ගේ භාවනා අරමුණ කරගෙන යන්න බැරි වෙනවා. මේක හොඳට මතක තියාගන්න මේක වඩන එකක්. ටික ටික පුරුදු වෙන එකක්. ඊළඟට මෙයා සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. එතකොට දීර්ඝව හුස්ම ගනිද්දී දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගන්නවා. කෙටියෙන් හුස්ම වැටෙද්දී මෙයා කෙටියෙන් හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බකාය පටිසංවේදී අස සිස්සාමීති සික්කති. එයා මේ මුළු කය කියලා කියන්නේ මේ හුස්ම හෙලන හුස්ම ආස්වාස කරන ප්‍රස්වාස මේකට කියනවා කයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ පින්වත් ආනන්ද සංසට එක තැනක දේශනා කළා ආනන්ද මේ හුස්ම රැල්ල කියන්නේ කයක්. කය හා බැඳිච්ච නිසා මේකට කියනවා කයක්. මේ හුස්ම රැල්ල ගැන වාසය කරන මේ ආස්වාස ප්‍රස්වාස නැමැති කය ගැන මෙයා හොඳට සිහියෙන් සංවේදීව ඒ කෙරෙහිම නැඹුරු වෙමින් මෙයා බලාගෙන වාසය කරනවා සිහියෙන් යුක්තව. සිහියෙන් වාසය කරන කෙනාගේ සිත පිට යන්නේ පිට ගියත් ආපහු මෙයා තමන්ගේ ඒ අරමුණට සිහිය අරගෙන එනවා. ආස්වාස ප්‍රස්වාසයට සිහිය අරගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට එතකොට දැන් ක්‍රම 4යි. පළවෙනි එක සිහියෙන් හුස්ම ගන්නවා. එයාට පේනවා දීර්ඝව හුස්ම ගන්නවා පේනවා. දීර්ඝව හුස්ම හෙලනවා පේනවා. ඊළඟට කෙටියෙන් හුස්ම ගන්නවා පේනවා. කෙටියෙන් හුස්ම හෙලනවා පේනවා. ඊළඟට එයා හොඳට ඒ ආස්වාස ප්‍රස්වාස කය ගැන සංවේදී වෙමින් හුස්ම ගන්නවා මෙයාට පේනවා. ඊළඟට ආස්වාස ප්‍රාස්වාස කය කෙරෙහි සංවේදී වෙමින් බලාගෙන ඉදිද්දී මේ හුස්ම රැල්ල හෙලනවා යාට පේනවා. මෙයා බලාගෙන ඉන්නවා සිහියෙන්. මේකට කියනවා ආනාපාන සතිය. මේ කය ගැන එක්තරා භාවනාවක් බුදු කෙනෙක් පනවන. සමහර අවස්ථාවලදී අපිට පිරිස ඇවිල්ලා කියනවා මේ මං සක්මන් කර ආනාපාන සතිය වැඩුවා කියලා. එහෙම එකක් මේකේ නැහැ. එතකොට මේක කරන්න තියෙන පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන භාවනා අරමුණෙන් වාසය කරන එකක් මේකේ භාග්‍යවතුන්සේ දේශනා කළේ. අපි හිතුවොත් එහෙම සක්මන් කර ආනාපාන සතිය වඩනවා. අපි හිතනවා එහෙම. එතකොට කල්පනා කරන්නට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රමාණයෙන් සීමාවෙන් එහාට පැන්නා. අන්න සීමාව ඉක්මවා ගියා අපි. බුදු කෙනෙක් වදාළේ ඒක නෙවෙයි. බුදු කෙනෙක් වදාළේ මේ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ පළඟක් බැඳගෙන වාඩි වෙලා ආනාපාන සතිය වඩන ක්‍රමය. ඊට පස්සේ සමහර කියනවා බඩ පිම්බෙන හැකිලෙන එකක් ගැන කතා කියනවා. බුද්ධ දේශනාවේ එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි සීමාව දන්නේ. එතකොට අපි සීමාව දන්නේ නැහැ. අපි ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ යමක්ද වදාළේ ඒ කරන එක තමයි ශ්‍රාවකයාගේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඊළඟට මෙයා මේ ආස්වාස ප්‍රස්වාස කය පිළිබඳ මනාකොට සංවේදී වෙමින් වාසය කරනවා. ඊළඟට මෙයා මේ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳවමින් ආස්වාස ප්‍රස්වාස කය සංසිඳවමින් වාසය කරනවා. සංසිඳවනවා කියලා කියන්නේ එයාගේ ඊ ආස්වාස ප්‍රස්වාස කය කියලා කියන්නේ මේ හුස්ම රැල්ලමයි. තමන්ගේ ඇඟ නෙවෙයි. මේ හුස්ම රැල්ලමයි ඒ සිහියෙන් යුක්ත වාසය කරනවා. සැහැල්ලුවෙන් සංසිඳවමින් වාසය කරන බුදුරජාණන් වහන්සේ වදාලා මේ කරුණු 4
මේ කරුණු හතර හොඳට සිහියෙන් යුක්තව මේ ආස්වාස ප්‍රස්වාස පිළිබඳ එයා සිහියෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් දේශනා කළා. මේ කොටස දැන් පින්වත්නි ඔබ සමහර සූත්‍ර දේශනාවල අහලා ඇති. බොහෝ විට සංයුත්ත නිකාය 5 පොත් වහන්සේලාගේ තියෙනවා මේ දීර්ඝ විස්තරයක්. ඊට පස්සේ ගිරිමානන්ද සූත්‍රයේ පිරිප්පොතේ අරන් බලන්න ආනාපාන සතිය දීර්ඝ කොටසක් තියෙනවා. දැන් මේකේ තියෙන්නේ මේ කායගත සතියේ එහෙමත් නැත්නම් සතිපට්ඨාන සූත්‍රයේ පොඩි කොටසයි තියෙන්නේ. කරුණු 4යි. එතකොට වෙනත් අර ගිරිමානන්ද සූත්‍රය ආදී සූත්‍රවල බොහෝ කරුණු විස්තර කරනවා. එතන තියෙන්නේ සතර සතිපට්ඨානයේම ආනාපාන සතිය තුළ වැඩිලා යන විදියයි තියෙන්නේ. සතර සතිපට්ඨානයේම වැඩිලා යන විදිය, ඒ කියන්නේ කායානුපස්සනාව වැඩිලා යන විදිය තියෙනවා. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන සතර කරුණම වැඩිලා යන විදිහ ඒ ගිරිමානන්ද සූත්‍රයේ විස්තර වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ මේ කායගත සති සූත්‍රයේදී කායානුපස්සනා කොටසට අයිති ටික පමණයි බුදුරජාණන් වහන්සේ මේ කායගත සති සූත්‍රයේදී දේශනා කරන්නේ. ඒ බුදු කෙනෙක්ගේ බුදු නුවණ, ඒ බුදු කෙනෙක් අපි උදෙසා පනවපු සීමාව. ඇයි මේකට මෙහෙම දාලා නැත්තේ කියලා අපිට එහෙම කියන්න අපිට එහෙම අයිතියක් නැහැ. ඇයි ධර්ම ස්වාමී ශාස්ත්‍රුන් වහන්සේ මේ ධර්මයේ අයිති බුදුරජාණන් වහන්සේට. භාග්‍යවතුන්සේ වදාලා පින්වත් මහණෙනි, ඕන් ওই විදිහට හුස්ම රැල්ල පිළිබඳව යම් කිසි කෙනෙක් භික්ෂුවක් දැන් මේ කාරණේ අපි කියන්නේ මේ වකවානුවේ ගොඩාක් අය බණ භාවනා කරනවා, විවේකයේ තියෙනවා. ආන් ඒත් එක්ක. එතකොට මේ කාලේ බොහෝ දෙනෙක් මේ ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. සමහර අය ඇවිල්ලා අහනවා, ස්වාමීනි අපි මේ අනිත්‍ය වශයෙන් හුස්ම රැල්ල කවද්ද වඩන්නේ? එතකොට යාළට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි සතර සතිපට්ඨානයේ වැඩෙන පිළිවෙලක් තියෙනවා. ඔබ කියලා බලන්න සංයුත්ත නිකායේ 5 පොත් වහන්සේගේ ආනන්ද සූත්‍රයේ. ඒ සූත්‍රවල ලස්සනට විස්තර කරනවා. අපි පටන් ගත්ත ගමන් අනිත්‍ය වශයෙන් වඩන්නේ නැහැ. මේකට භාග්‍යවතුන්සේ ඇතුළත් කළේ කායානුපස්සනා කොටස පමණයි. ඊළඟට එතකොට භාග්‍යවතුන්සේ ඊළඟට වදාලා එතකොට පින්වත් මහණෙනි, ඔය අයරින් අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදාගෙන වාසය කරද්දී ඊළඟට මේ විදිහට දහමට දිවි පුදාගෙන කාය ජීවිත දෙකේ අපේක්ෂා නැතුවයි මේ කායානුපස්සනාව වඩන්නේ. භික්ෂුවක් කාය ගැන අපේක්ෂා නැතුව, ජීවිතය ගැන අපේක්ෂා නැතුව තමන්ගේ එකම අරමුණ සිත මේ විමුක්තිය උදෙසා කායානුපස්සනාවේ සිත පිහිටුවගෙන මේ හුස්ම රැල්ල ගැන සිහි කරගෙන වාසය කරනවා. එතකොට එයාගේ සිතට එනවා නම් ගේහසිත සරසංකප්පයන්. ඒක ගේහසිත සරසංකප්ප කියන්නේ ගෘහස්ත සිත. ඒ කියන්නේ මේ ගිහි කල්පනා. ගිහි කල්පනා කියලා කියන්නේ කාමයේ පිළිබඳ කල්පනා. ආදී ද්වේෂයේ පිළිබඳ සංකල්පනා, හිංසා සංකල්පනා ආදී ගෘහස්ත ලාමක කල්පනා එයාගේ සිත තුලින් ටික ටික බැහැර වෙලා පංචකාම ගුණ කෙරෙහි තියෙන ආසාව එයාගේ ටික ටික නැති වෙලා යනවා. ආන් ඒව තුල නැති වෙලා ප්‍රහාණය වෙලා යනකොට කාම සහගත කල්පනා ප්‍රහාණය වෙලා ටික ටික තමන් තුලම සිත පිහිටන්ට ගන්නවා. නීවරණ ධර්මයන් යට කරගෙන යට වෙලා තමන් තුලම මේ කුසල් සිත පිහිටන්ට පටන් ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ කුසල් සිත තමන් තුලම පිහිටලා තමන් තුලම තැම්පත් වෙනවා. තමන් තුලම එකතෙන් වෙනවා. දැන් මේ සිතින් කරන මේ ආධ්‍යාත්මය තුල කරන එකක් මේ. බාහිර කෙනෙකුට පේන්නේ නැති එකක් මේ කියන්නේ මේ. ඒක නිසා මේ සිත එකඟ කරගෙන කරන එකක් මේ කියන්නේ. එතකොට සිත එකඟ කිරීමෙන් ලබන සැපය සිත විසිරීමෙන් ලබන්න බෑ. සිත එකඟ කිරීමෙන් ලබන සැපේ සිත විසිරීමෙන් ලබන්න බෑ. සමාධියෙන් ලබන සැපේ කාමයන්ගෙන් ලබන්න බෑ. ඒ නිසා මේ කාරණා හරි බුදු කෙනෙක්ගේ බුදුමින් වදාළ කාරණා ගැන සදහැසිත උපද ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙයා මේ ආනාපාන සතිය තුළ හොඳට සිහිය එකඟ කරගෙන වාසය කරද්දී කාය අනුපස්සනාවේ මේ කායගත සතිය තුළ ආනාපාන සතිය තුළ සිහිය පිහිටවගෙන වාසය කරද්දී එයාගේ සිත කාමයන්ට දුවන ගතිය මේ ගිහි සිතුවිලි, ගේහ සිත, ගෘහස්ත සිතුවිලි, ලාමක සිතුවිලි කෙරෙහි යන්නේ නැහැ. මේක හේතුඵලව සිද්ධ වෙන එකක්. ඊට පස්සේ එක්තැන් වෙනවා සිත. එක තැනකට එක්තැන් වෙලා
හිත සමාධිමත් වෙලා මහණෙනි ඔය ක්‍රමයට ඔය දෙයට ඔය භාවනාවට කියනවා කායගත සති භාවනාව කියලා කියනවා. ඔන්න පළවෙනි එක. කෙනෙකුට පුළුවන් පින්වත්නි මේ බුද්ධ ශාසනයේ දැන් ඔබ දන්නා බෝධිපාක්ෂික ධර්ම අතර පළවෙනියට තියෙනවා සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානයෙන් තමයි පටන් ගන්නෙ. සතර සතිපට්ඨානය කියලා කියන්නේ පිය උරුමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අපිට දුන්න දායාදය. ආන්ගේ දායාදය පටන් ගන්නේ ඒ දායාදයේ මූලික කොටස තමයි මේ කායානුපස්සනාවේ මුල්ම කොටස. මේ කායගත සතියේ මුල් කොටස. එතකොට ආනාපාන සතිය කියන්නේ සිත එකඟ කරගන්න තියෙන එක ක්‍රමයක්. භාවනා වශයෙන් ආධ්‍යාත්මයෙන් තුල Taman තුල හිත එකඟ කරගන්න ක්‍රමයක්. මේ විවේක කාලේ අපිට කරන්න පුළුවන් එකක්. භාග්‍යවතුන්සේ වදාලා ඕන ඔය විදිහට වඩන එකට කියනවා කායගත සති භාවනාව කියලා වදාලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේමයි පින්වත් මහණෙනි තවත් භාවනාවක් තියෙනවා. භික්ෂුව ශ්‍රාවකෙක් ගමන් කරද්දී ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජාන ගමන් කරද්දියා තමන් ගමන් කරන බව හොඳින් දැනගන්නවා. මේ භාවනාවට කියන්නේ මොකද්ද? ඔබ අහලා ඇති සතර සතිපට්ඨානය තුල නම් ඉරියාපතේ. ඉරියව් ගැන. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යනකොට යා දැනගන්නවා තමන් යන බව. ඊළඟට නිසින්නෝවා නිසින්නෝමීති පජා ඉඳ ගන්නකොට යා දැනගන්නවා මං දැන් ඉඳගෙන ඉන්න වග. ඊළඟට සයානෝවා සයානෝමීති පජානාති සැතපෙනකොට යා දැනගන්නවා මං දැන් සැතපීලා ඉන්නේ. ඊළඟට සිටගෙන ඉන්නකොට යා සිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. ටිතෝවා ටිතෝමීති පජානාති. මේ විදිහට ඉරියව් හතරක් අපි ජීවිත කාලයේම ගත කරන ඉරියව් හතර ගැන එයා හොඳින් සිහිය පිහිටුවගෙන වාසය කරනවා. ඒ කියන්නේ මෙහෙම අපි හැම ඉරියව්වකදීම අපිට සමහර විට ඇවිදිද්දී අපේ හිතට රාගයෙන්ට පුළුවන්ද බැයිද? පුළුවන්. අපි නිදාගෙන ඉද්දී අපේ හිතට රාග සිතුවිලි එන්න පුළුවන්ද බැයිද? පුළුවන්. අපි වාඩි වෙලා ඉද්දී අපේ හිතට රාග දේශ මොහ සිතුවිලි එන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ රාග දේශ මොහ සිතුවිලි වලින් ඒ මිනිස්යා කිලිටි වෙලා යනවා. ඒ මිනිස්යා කිලිටි වෙන බව දන්නෙත් නැහැ සිහිය නැති මිනිසෙක් නම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කය ගැන සිහියෙන් වාසය කරන කෙනා. කය ගැන සිහියෙන් වාසය කරන කෙනා හොඳට තමන් ඇවිදිනකොට තේරුම් ගන්නට කිව්වා මං මේ ඇවිදින ඉරියව්වකයි ඉන්නේ. ඒ ඇවිදිනකොට තමන් ඇවිදින බව තේරුම් ගන්නවා මිසක් තමන් හිතා ඇවිදින එකක් නෙවෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඕන මං ඇවිදිනවා කිය මේ තමන් හිතලා ඇවිදින එක ක්‍රොබෝල වාගේ නෙවෙයි මේ කියන්නේ. තමන් ඇවිදගෙන යනකොට ඒ ගැන දැනගෙන වාසය කරන මම මේ ඇවිදින ඉරියව්වක ඉන්නේ. වාඩි වෙලා ඉන්නකොට දැනගන්නවා මගේ කය දැන් තියෙන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව්වක කියලා කය ගැන සිහියෙන් ඉන්නවා. සැතපීලා ඉන්නකොට මං දැන් සැතපීලා ඉන්න ඉරියව්වේ. ඊළඟට සිටගෙන ඉන්නවා කියලා දැනගන්නවා. ආන් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා යම් විදිහකට වාසය කරනවා නම් ඒ සතර ඉරියව්ව ගැන එයා හොඳ අවධානයෙන් පසු වෙනවා. එතකොට එයාගේ සිතට රාගයක් ආවොත් හොඳට දැනගන්නවා. මෙන්න මගේ සිතට රාගය ආවා. එයා ඊට පස්සේ තරහක් ආවොත් එයා හොඳට දැනගන්නවා මෙන්න මගේ හිතට තරහ ආවා. ආදී වශයෙන් අකුසල විතරක එනකොට එයා ඒවත් දුරු කරයි වාසය කරන්නේ. දැන් මෙතෙන්දී හොඳ කාරණාවක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්නට අපි සිහියෙන් දැනගන්න දේ තව දෙයකින් කරන්නේ නැහැ. ඒ කියන්නේ සිහියෙන් කරන කටයුත්ත වීරියෙන් කරන්නේ නැහැ. දැන් හිතන්ට අපේ හිතට රාගය එනවා. එහෙම හිතන් ද්වේෂ සිතක් එනවා ඇවිදගෙන යනකොට. ඇවිදගෙන යනකොට කවුරු හරි දැකලා අපිට තරහක් එනවා. තරහක් ආපු ගමන් සිහිය තියෙන්න ඕන ඒක අඳුන ගන්නට. අඳුනගෙන නිකන් ඉන්නත් බෑ. එතකොට එයාට වීරියක් තියෙන්න ඕන ඒක දුරු කරන්න. ඒක දුරු කරන්න වීරියක් තියෙන්න ඕන. ඒක දුරු කරන්න වීරිය කරද්දී එයාට නුවණක් ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒකට අදාළ දේවල් සිහි කරලා වීරියෙන් යුක්තව අර අකුසලයේ දුරු කරන්න. එතකොට මේ හිතට අකුසලයක් එනකොට අපිට පේන්නේ ඕන කෙනෙක් මොකක් හරි පාරේ ඇවිදගෙන යනකොට ඕන තරහසිත රාගසිතක් ආවා.
මෙයා හිතනවා නෑ මං ශ්‍රාවකෙක් මං බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක් මට මෙහෙම හොඳ නෑ කියලා සිහි කළා ඒක අතෑරලා මෙයා යනවා. එයා දන්නේම නෑ එයා තුල සිහිය වැඩිලා. එයා දන්නේම නෑ එයා තුල වීරිය වැඩිලා. එයා දන්නේම නෑ එයා තුල ප්‍රඥාව නුවණ වැඩිලා. මේ කාරණා තුන සිහිය වීරිය නුවණ ආතාපි වීරිය සම්පජානෝ නුවණ සතිමා සිහිය. මේ ආතාපි සම්පජාන සතිමා කියන තුනෙන් තමයි අපිව කුසලයේ තුල මෙහෙවන්නේ. ඒව බලවත් කුසල්. ඒ නිසා මේ දහම් කරුණු අපේ ජීවිතේ දැනගෙන වාසය කිරීම බොහෝ සෙයින් වටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේන මේ විදිහට මේ ආකාරයෙන් යම්කිසි කෙනෙක් මේ තමන් ගත කරන ඉරියව් තමන් වාසය කරන ඉරියව් ගැන සිහිය පිහිටුවාගෙන වාසය කළොත් එදිනදා මේ කරන කටයුතු වලදී එයාට පුළුවන් වෙනවා සිහියෙන් වාසය කරන්න. මේන මේ විදිහට මේ සතර ඉරියව් වල වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්නම් මහණනි ඔය විදිහට අප්‍රමාදීව කෙලස් තවන වීරියෙන් යුතුව දහමට දීපුදාගෙන කාය ජීවිත දෙකේ අපේක්ෂා නැතිව කෙනෙක් වාසය කරද්දී එයා තුල මේ සිත තැම්පත් වෙන්න සිතේ ගිහි අය හිතන ආකාලේ ගිහි අය කියන්නේ ලාමක මිනිසුන් සිහි කරන ආකාලේ වේවා ඊට පස්සේ ගෘහස්ත සිතුවිලි කාම සංකල්පනා එයාගෙන් ප්‍රහාණය වෙලා යන්න පටන් ගන්නවා. එතකොට එයා තුල එකඟ සිත් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ එකඟ සිත් ඇති වෙනකොට එයා ටික ටික තමා තුලම සිත තැම්පත් වෙලා එකතෙන් වෙලා හිත සමාධිමත් වෙනවා. මේ දෙවෙනි කාරණේ. දෙවෙනි භාවනාව මේකත් මහණෙනි කායගත සති භාවනාවට අයිති එක. මේකත් කායගත සති භාවනාව වඩනවා කියලා කියන්නේ මේකට. එතකොට තේරුම් ගන්න පළවෙනි එක ආනාපාන සතිය. ඒකත් කායගත සතිය. දෙවෙනි එක තමයි මේ ඉරියාපතය. තමන්ගේ සතර ඉරියව් ගැන සිහිය පිහිටුවාගෙන වාසය කිරීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පින්නම් මහන්නේ තව එකක් තියෙනවා. ඒ තමයි භික්ෂුව ඉදිරියට යද්දී අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට ඇවිදගෙන යනකොට සිහියෙන් සිහිනුවණින් යනවා. ආපසු හැරී එනකොට සිහිනුවණින් යනවා. වටපිට බලද්දී සිහිනුවණින් බලනවා. ඊළඟට කොටින්ම අවට වටපිට බලද්දී ඉදිරිය බලද්දී සිහිනුවණින් බලනවා. සිහිනුවණ කියලා කියන්නේ මෙතන හිතට රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව ඒ මනාකොට ඒ දිහා බලනවා. අපිට බලන්න පුළුවන් සමහරට පින්තූරයක් දිහා බලද්දී රාගය ඇති වෙන විදිහට බලන්නත් පුළුවන්. රාගය ඇති නොවන විදිහට බලන්නත් පුළුවන්. පින්තූරයක් බලද්දී කෙනෙකුට රාගයක් ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට රාගයක් ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. සිහිනුවණින් බලනකොට කෙනෙකුට යම් දෙයක් දිහා එයා තුළ රාග, දේශ, මොහ හටගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා එයා අතපය දිගහරිද්දි හකුලද්දී අකුසලයක් හටගන්න දෙන්නේ නැතුව සිහිනුව වාසය කරනවා. ඊළඟට අතපය මේ විදිහට වටපිට බලද්දී ඒ වගේම සිවුරු පරිහරණය කරද්දී ඇඳුම් අදිද්දී ඊළඟට පාත්‍ර සිවුරු පරිහරණය කරද්දී ඊට පස්සේ වළඳද්දී පානය කරද්දී සපා අනුභව කරද්දී රස විඳිද්දී කැවිලි පෙවිලි කද්දී ඒ වගේම කොටිම වැසිකිලි කැසිකිලි කරද්දී අපේ සිත් අකුසල් හට ගන්න පුළුවන් අවස්ථාවේ තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි අපි තුල හැමතිස්සෙම තියෙනවා බයක්. මොකද්ද අනතුරක්? නිරතුරුවම අකුසල් හට ගන්න පුළුවන්. ඕනම දෙයක් ගැන ඕනම ආකාරයෙන් ඕනම තැනකදී. ඊ අකුසල් සිත හට ගන්නකොට කැම බීම කද්දී වැසිකිලි කරද්දී පවා එයා තුල රාගය හට ගන්න පුළුවන්, ද්වේෂය හට ගන්න පුළුවන්, මෝහය හට ගන්න පුළුවන්, මාන්නය හට ගන්න පුළුවන්. අපිට තේරෙන්නේ මේ හැම අවස්ථාවකදීම අකුසලය හැට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් තමන්ගේ සෑම ඉරියව්වකදම ඒ කියන්නේ ඉදිරියට යද්දී ආපසු එද්දී වටපිට බලද්දී ඇඳුම් අදිද්දී රාග දේශ මොහ ඇති වෙන්න ඇඳුම් අදිනවා. මේවා අකුසල සිත්. ඊට පස්සේ බුදුරජාණන්සේ වදාලා මේ විදිහට ආහාර අනුභව කරද්දී තව කෙනෙකුට මේ සමහරට තව කෙනෙකුට රිද්දන්න තව කෙනෙක් එක්ක මිතුරු වෙනවා. අකුසල සිත්. අකුසල සිත්. තව කෙනෙකුට රිද්දන්ට තවත් කෙනෙක් එක්ක මිතුරු වෙනවා. අකුසල මේ හැම ඉරියව්වකදීම ඒ සිහියෙන් වාසය කරන්න කීවා භාග්‍යවතුන් වහන්සේ වදාලා ආන් ඒ නිහඬව ඉද්දි පවා
සිහියෙන් ඉන්න කිව්වා තමන්ගේ සිත කොච්චර සුන්දරද. මේක තමන් හුදකලා වෙන්න මේක දහම පුරුදු කරන්න පහසුයි. මේ තමන් තුළ හුදකලාවෙන් පිරිස් 100ක් හිටියත් තමන් තුළ හුදකලා වීම තියෙන්න ඕන. මේ බුදු කෙනෙක්ගේ ධර්මය පුරුදු කරන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට කෙලෙස් තාන වීරියෙන් යුතුව නුවණින් යුතුව දහමට දිව පුදා කාය ජීවිත අපේක්ෂා දෙකෙන් තොරව අපේක්ෂාවෙන් තොරව එයා වාසය කරනකොට එයාගේ ගිහි ගේහසිත සර සංකප්පයන් දුර වෙලා යනවා පංචකාම කෙරෙහි තියෙන සිත කල්පනාවල් ප්‍රහාණය වෙලා යනවා. ආන් ඒ විදිහට ප්‍රහාණය වෙලා යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා තුලම සිත පිහිටන්ට ගන්නවා. සිත තැම්පත් වෙනවා. එකතෙන් වෙනවා සමාධිමත් වෙනවා. පින්වත් මහණෙනි ඕන ඔය විදිහටත් කායගත සති භාවනාව වඩනවා. පින්වත්නි මේක වඩන්න ඕන එකක්. මේක වඩන්න ඕන එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ තුන්වෙනි ක්‍රමය. මේවා මහා පුරුෂයෝ පුරුදු කරපු දේවල්. මට මතකයි එක තැනක කියනවා එක රහතන් වහන්සේ නම මහරහතන් වහන්සේ නම ස්වාමීන් වහන්සේ නමක් අනුරාධපුර යෝගී. ඒ මහරහතන් වහන්සේ ආවාසයට වෙලා ඉන්නකොට ඒ හොඳටම ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න කිට්ටු වෙනවා. අපවත් වෙන්න කිට්ටු වෙනකොට මිනිස්සු කෑකොස්සන් ගහනවා ඇවිල්ලා මේ අනේ අපිට උන්වහන්සේ බලන්න ඕන, ඒ රහතන් වහන්සේ බලන්න ඕන. මිනිස්සු තනින් රහතන් වහන්සේ නමක් කියලා. මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ අහනවා මේ කවුද ඔය කෑ ගහන්නේ පාරයිනේ කවුරු හරි පොඩ්ඩක්. එතකොට කියනවා මේ ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ බලන්ට ඇවිල්ලා අපිට රහතන් වහන්සේ බලන්න ඕන, රහතන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් බලන්න ඕන කියලා මිනිස්සු පොර කනවා කිව්වා. මේ ස්වාමීන් වහන්සේ කිව්වා රහතන් වහන්සේ මං එහෙම අරහත්ත්වයටපත් වෙලා නැහැ කිව්වා. මං අරහත්ත්වයටපත් වෙලා නැහැ. අනේ ස්වාමීනි කොහොමද කියන්නේ? ඔබ වහන්සේගේ ඉරියව් දිහා බලද්දී ඔබ වහන්සේ අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් වැනි. මිනිස්සු හිතාන ඉන්නේ ඔබ වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. එහෙමද මිනිස්සු හිතාන ඉන්නේ කියලා පොඩ්ඩක් එනන් එළියට යන්න කිව්වා. පිරිසම එළියට ගියා. ටික වෙලාවකට පස්සේ එහෙනම් එන්න එහෙනම් මේ පිරිසට එන්න කියන්න ඒ රහතන් වහන්සේ පිරිනුවම් පාන්න යන්නේ කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ලැබ ස්වාමීනි පුදුමයිනේ ඔබ වහන්සේ කොහොමද ඒක කළේ? ඒ වෙලේ කිව්වා ඔබ වහන්සේ අරහත්ත්වයටපත් වෙලා නැහැ කිව්වා. දැන් කියනවා රහතන් වහන්සේ නමක් කියලා මේ කෙටි කාලෙන් කොහොමද කළේ? කිව්වා ආයස්මතුන් වහන්සේ මං හිතාන හිටියේ මෛත්‍රී බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙන්නම් කියලා. මෛත්‍රී බුද්ධ ශාසනය දිහා බලාන මං හිටියේ. අපේක්ෂා තියාන හිටියේ එහෙම. මං ඒව අතෑරියා කිව්වා. හරි පුදුමයි කිව්වා. අර රහතන් වහන්සේ කියනවා මහරහතන් වහන්සේ කියනවා ඒක නෙවෙයි පුදුම කිව්වා. මං යන් දවසක මේ බුදුසසුනට ඇතුළු වුණා නම් එදා සිට මේ දක්වා මගේ හිතට රාගසිතක් ආව බව මන් දන්නේ. එදා සිට ද්වේෂසිතක් ආව බව අකුසල සිතක් මා තුළ හටගත්ත වගක් දන්නේ. මං සිහියෙන්මයි ගත කෙලේ. ඒ සිහිය වෙන ක්‍රමයකට නෙවෙයි මේ කායගත සතියට අනුවයි ගත කළේ. පුදුමයි. මේවා ගැන සිත පහදවාගෙන සිටීමවත් වැදගත් වටිනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වම් මහන්නේ ඒ වගේම තමයි භික්ෂුව යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් යටට මේ ඊළඟ භාවනාව. මොකද්ද මේ කියලා දෙන අසුබ භාවනාව. ඔබ අහලා ඇති. ඔබ දන්නවා. පින්වම් මහන්නේ වෙන භාවනාවක් ඒ තමයි මේ භික්ෂුව යටිපතුලෙන් උඩටත් හිස කෙස් වලින් යටටත් සමකින් සීමා වෙලා තියෙන নানা ප්‍රකාර වූ අපිරිසුදු දෙයින් පිරිච්ච මේ කය දිහා බලනවා. ඒ තමයි නුවණින් බලනවා. ඒ තමයි කෙස් ලොම් නියදත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලබුව බඩදිව පෙනහළු කුඩා බඩවැල මහා බඩවැල ඊට පස්සේ පැසුණු ආහාර නොපැසුණු ආහාර ඊට පස්සේ සෙම සැරව ලේ දහඩිය මේද කඳුළු වුරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මුත්‍රා කියන මේ දෙතිස් කුණුප මේ ශරීරයේ ඇතුලේ තියෙන්නේ මේ දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත මේ ශරීරයක් තියෙන්නේ. ඒ නිසා මේ අසුබ ස්වභාවයෙන් යුතු මේ අපි සුබයි කියලා හිතාන ඉන්න අසුබ ස්වභාවයෙන් යුතු දේවල් තියෙන්නේ කියලා මෙයා හොඳට භික්ෂුව නුවණින් බලනවා. තමන්ගේ කය ඇතුලේ තියෙන දේවල්, කය පිට තියෙන දේවල් හොඳට නුවණින් බලනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වම් මහණියක මේ වගේ දෙයක්. දෙපැත්තේම කට තියෙන භාජන මේ
මල්ලක් තියෙනවා. දෙපැත්තේම කට තියෙනවා. දෙපැත්තෙම ගැට ගහලා තියෙන්නේ. මේ මල්ල ඇතුලේ තියෙනවා පුරවලා හාල්, වී, ඊළඟට හැල්වි, මුං ඇට, මෑ ඇට, තල ඇට ආදී පුරවලා සහාලට පුරවලා තියෙන්නේ මේ මල්ල ඇතුලේ. එතකොට නුවණැති පුරුෂයෙක් ඇවිල්ලා මේක වටෙන් ඔබ බයින් නැතුව එක පැත්තක් ඇරලා ලිහලා බලනවා. එතකොට මෙයාට පේනවා මෙන්න මුං ඇට, මෙන්න හාල් ඇට, මෙන්න මෑ ඇට කියලා ඔක්කොම වෙන් කරනවා. ආන් ඒ වගේ බලන්න කිව්වා තමන්ගේ ශරීරය දිහා මේන කෙස් ටික තමන් ඉදිරියේ හොඳට බලන්න මේ මේ අසුචි වෙලා යන ටිකක් තියෙන්නේ. පොළොවට පස් වෙලා යන මේ දුගද හමන පිළිකුල් දෙයක් මේක. ඊළඟට මේ ලොම්, ඊට පස්සේ නියපොතු ටික, දත් ටික, සම, මස්, නහර, ඇට මෙදුළු, වකුකඩු, හදවත ආදී මේ සියල්ල ශරීරයේ තමන්ගේ ශරීරයේ තියෙන 32ක් වූ කුණප කොටස් ගැන හොඳට මේ පිළිකුල් සහගත දෙයක්, දුගඳ හමන දෙයක්, අපිරිසුදු දෙයක්, මේ අසුචි බවට පත්වන දෙයක්, මේ දිරලා යන දෙයක්, මේක දැක්කත් පිළිකුලයි, මේක දර්ශන මාත්‍රයෙන්ද පිළිකුලයි කියලා මේ කෙරෙහි හොඳට නුවණින් බලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකට කියනවා ඉස්සර මහා මුනිවරයන්ගේ සමහර කාලවලදී වස් කාලයට ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තීරණය කරනවා මේ වස් කාලය තුල මේ මාස 3 මං රාග සිතක් නැතුව වාසය කරනවා කියලා මහා පුරුෂයෝ පුරුදු කරපු එකක් මේ. අපි මේ නිකන් කතා කරන්නේ මහා පුරුෂයෝ කරපු ක්‍රීඩා, මහා රහතන් වහන්සේලාගේ ක්‍රීඩා වාගේ. යුග පුරුෂයන්ගේ මේ මහා උත්තමයන්ගේ ක්‍රීඩා වාගේ. ඒක නිසා මේක සුළුපටු එකක් නෙවෙයි. සතුට මේ මුනිවරු ප්‍රිය කරපු දේවල් මේ අපිට මේ අමාරුයි වගේ දැනෙන්නේ. එතකොට මේ විදිහට කය පිළිබඳ යා නුවණින් කල්පනා කර වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ වදාලා පින්වම් මහන්නේ ආන් ඒ වගේමයි. ඒ භික්ෂුව ඒ විදිහට වාසය කරද්දී එයාගේ සිත පංචකාමයන් කෙරෙහි දුවන සිත නැවතිලා එයාගේ සිත එක්තැන් වෙන්න පටන් ගන්නවා. එයාගේ සිත සමාධිමත් වෙන්න පටන් ගන්නවා. පිහිටන්න පටන් ගන්නවා. ආන් ඒ විදිහට පිහිටනකොට සිත තැම්පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඕන ඔය විදිහටත් කායගත සති භාවනාව වඩනවා. මේ ඊළඟ භාවනා ක්‍රමය. දැන් භාවනා ක්‍රම 4යි. ඊළඟට වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තමයි තව කෙනෙක් මේ කය දිහා බලනවා. දැන් මේ කායගත සතියනේ. තමන්ගේ කය දිහා බලන්නේ. තමන්ගේ කය දිහා බලනවා ඇත්ත తත්වය. සිත එකඟ වෙන ආකාරයට. තමන්ගේ කය දිහා බැලුවොත් තමන්ගේ ඇස් දෙක හරිය ලස්සනයි. තමන්ගේ කොණ්ඩෙල හරිය ලස්සනයි කියලා හිත එකඟ වෙයිද? නෑ, ඒවා ගේහ සිතයි. ගෘහස්ත සිතයි. ඒවා කාම නිස්ෘතයි. ඒව කෙරෙහි කවදාවත් කුසල් උපදින්නේ නැහැ. ඒක නිසා පින්වත්නි, ඒකේ ඇත්ත తත්වය කල්පනා කරන්න ඕනේ. ශරීරයේ ඇත්ත తත්වය, යථාර්ථය. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේමයි පින්වම් මහන්නේ ඒ භික්ෂුව කල්පනා කරනවා මේ මුළු කයේම පිහිටලා තියෙන්නේ මොනවද? ධාතු හතරක්. ධාතු හතරක් කියේ පඨවි ධාතුව පිහිටලා තියෙනවා. පොළොවට පස් වෙලා යන කොටසක් මේ කයේ තියෙනවා. ඊළඟට මුළු මේ කයේ පිහිටලා තියෙනවා වතුරේ දිය වෙලා යන කොටසක් මේ කයේ පිහිටලා තියෙනවා. ඊළඟට මේ කයේ පිහිටලා තියෙනවා උෂ්ණ රස්නේ ස්වභාවයට අයිති කොටසක් තේජෝ ධාතුව. මේ කයේ පිහිටලා තියෙනවා වායු ස්වභාවයක්. එතකොට පොළොවට අයිති වෙන කොටසක් තියෙනවා පොළොවේ දිරලා යන පඨවි ධාතු. වතුරේ දිය වෙන කොටසක් තියෙනවා ආපෝ ධාතු. උණුසුමට අයිති කොටසක් තියෙනවා තේජෝ ධාතු. වාතයට අයිති කොටසක් තියෙනවා වායෝ ධාතු. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කොටස් වලින් හැදිච්ච දෙයක් තමයි මේ ශරීරයේ තියෙන්නේ. එතකොට බලන්න කිව්වා මේක හරියට කොටස් විදියට, කෑලි විදියට, කොටස් විදියට. ඒක හරියට හතරමං හන්දියකට කවුරු හරි කෙනෙක් හරක් මරණ කෙනෙක් හරි හරකෙක් මරලා හන්දියට අරන් ගිහලා විකුණනවා වගේ. මේන්න හරකා කියලා විකුණන්නේ නැහනේ. විකුණන්නේ මෙන්න මස්, මෙන්න පීකුදු, මෙන්න ඇටකොටු කියලා මේ වෙන් කරලා විකුණන්නේ. ඒ වගේ බලන්න කිව්වා තමන්ගේ ශරීරය දිහා මේ තියෙන්නේ පඨවි ධාතුවට අයිති කොටස. පොළොවේ පස් වෙන කොටස. මේ තියෙන්නේ ආපෝ ධාතුවට අයිති කොටස.
මේ තියෙන වායෝ ධාතුවට අයිති කොටස, මේ තියෙන තේජෝ ධාතුවට අයිති කොටස කියලා එයා බලන්නේ නුවණින් සිහිය පෙරටු කරගෙන. සිහිය පෙරටු කරගෙන එයා බලන්නේ. එතකොට මේ සිහියෙන් ගොඩාක් දේවල් කරන්න තියෙනවා අපිට. අපි නොගත්තට, අපි නොකලාට සිහියෙන් ගොඩාක් දේ කරන්න තියෙනවා. මහා පිරිසෝ සිහිය නැමැති යොත අරගෙන තමයි එකට කුසල් බැඳලා ගත්තේ. ඒක නිසා පින්වත්නි සිහියෙන් කරන්න ඕන වැඩක් මේක. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ විදියට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කුසල් සිහි කර කර වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට වාසය කරද්දී එයාගේ සිත ඒ තුලම එකඟ වෙනවා. මේ භාවනා මානසිකාර දැන් මේ පස්වෙනි එක. මේ අරමුණු පහක් කියලා දෙන්නේ. කය ගැන සිහිය පිහිටවන අරමුණු පහක්. මේ විදියට කල්පනා කරද්දී එයාගේ සිත ගේහසිත ගෘහස්ත සිතෙන් මිදිලා කාම නිස්ෘත කල්පනා වලින් මිදිලා යා ටික ටික සිත එකඟ වෙන්න පටන් ගන්නවා. සිත එකඟ වෙවි එයාගේ සිත තැම්පත් වෙනවා, එකතෙන් වෙනවා, සමාධිමත් වෙනවා. සමාධිමත් වුණාට පස්සේ ආනේ කෙනා ඒකටත් කෙනා කායගත සති භාවනාව. මේවා මහත්ඵල මේ නිවන පිණිස මෝරණ විදිය තමයි මේ කියන්නේ. නිවන පිණිස මෝරණ විදිය. ඊළඟට වදාලා පින්වම් මහණෙනි නැවත අනෙක් වෙන භාවනාවක් තියෙනවා. ඒ තමයි නව සීවතික භාවනාව. ඒ කියන්නේ ක්‍රම 9කට කල්පනා කරනවා. ඔබ නිතර අහලා ඇති මේක හොඳට සිතේ දරා ගන්නට මේ භාවනාවක මෙහෙම ක්‍රමයක් තියෙනවා. අතීතේ මහරහතන් වහන්සේලා බිහිුනේ මේ ක්‍රම පුරුදු කරලා. අනාගතයේ කෙනෙක් කායගත සතිය වඩනවා නම් මේ ක්‍රම පුරුදු කරන්න ඕන. මොතේ මෛත්‍රී බුද්ධ ශාසනය පවා මේ ක්‍රම පුරුදු කරන්න ඕන. අද යම්කිසි කෙනෙක් පුරුදු කළා සිතට මේක බැසගෙන තිබ්බොත් එයාට මේ ජීවිතේ බැරි වුණත් මෛත්‍රී බුද්ධ ශාසනය හරි මේ භාවනා කවුරු හරි රහතන් වහන්සේ නමක් හරි කියද්දී මෙයා පුරුදු කරපු එකක් තියෙනවා. පුරුදු කරපු දේ තමයි අපිට එන්නේ. පුරුදු කරපු දේ. කියනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ විදිහටත් කල්පනා කරන්න. ඒ තමයි පුණජ පරම්පික්කවේ පින්වම් මහණ වෙන භාවනාවක් තියෙනවා. අනික් භාවනාවක් ඒකාහමතං වා ද්විහමතං වා තීහමතං. ඒ කියන්නේ එක දවසක් ගෙවිලා ගිය, දවස් දෙකක් ගෙවිලා ගිය, දවස් තුනක් ගෙවිලා ගිය. උද්දුමාතකං විනීලකං විපුබ්බක ජාතං. මලමිනියක් තියෙනවා. උද්දුමාතකං ඉදිමිලා විපුබ්බකං ඒකේ සැරව පිරීලා විනීලක නිල් පාට වෙලා මලමිනියක් තියෙනවා. ඒක ඉදිමිලා දවස් දෙක තුනක් ගිහිල්ලා ඉදිමිලා ඊළඟට නිල් පාට වෙලා සැරව පිරිච්ච මලමිනියක්. ආන්ගේ කය ඒ මලමිනිය දිහා බලලා කල්පනා කරනවා මේ මලමිනිය යන්සේද මගේ කයත් මේක ඉක්මවා ගිහිල්ලා නැහැ. මේ මලමිනිය වගේම තමයි මගේ කයත් මේක ඉක්මවා ගිහිල්ලා නැහැ. ඒක පළවෙනි සීවතිකය. පළවෙනි මේ මලකුණ හා ගලපා බලන පළවෙනි එක. ඒ කියන්නේ මිනියක් නිල් වෙලා ඉදිමිලා ගිහිල්ලා තියෙනවා නම් සැරව ගලනවා නම් මේ මලකුණේ ස්වභාවය මගේ ශරීරෙත් තියෙනවා. එතකොට මේ තමන්ගේ ශරීරයේ කෙරෙහි අකුසල් ස්තිවිලි හටගන්නේ. බාහිර සිරුර කෙරෙහි අකුසල් හිටි හටගන්නේ. මේ කායගත සතිය. කය ගැන සිහිය පිහිටුන තව ක්‍රමයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහටත් සිහියෙන් බලද්දි හිත එකඟ වෙලා කායගත සතිය වඩන්න පුළුවන්. මෙන්න 6 වෙනි එක. 6 වෙනි භාවනා ක්‍රමය. 7 වෙනි භාවනා ක්‍රමය බුදුරජාණන් වහන්සේ වදාලා පින්වම් මහන්නි මේ විදිහටම මල සොහොනේ දාලා ගියපු මලකුණක් කෙනෙකුට දකින්න ලැබෙනවා. එතකොට ඒක දවස් ගාන 2 3ක් 6ක් 7ක් ගිහිල්ලා ඒක කපුටු කනවා. එහෙම නැත්නම් සුනකයෝ කනවා. උකුස්ස කනවා. මේ මලකුණ නොයේක් සත්තු ඇවිල්ලා සතුන්ට ආහාරයක් වෙවි තියෙන මලකුණ දිහා බල කෙනෙක් කල්පනා කරනවා යා කායගත සතිය අනුව භාවනා කරන කෙනා මේ සත්තු කන මලක් ශරීරයේ මලකුණ යන්සේද මාගේ ශරීරයේ මේ විදියට සතුන්ට ආහාරයක් වෙලා යනවා. එහෙනම් මේ මලකුණත් මාගේ ශරීරයත් දෙකම එකයි කියලා ඒ භික්ෂුව එහෙම නැත්නම් ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට පළවෙනි එක තමයි
ඉදිමුණ නිල්ලුණ සැරව ගලන දවස් 2-3ක් පරණ වෙච්ච මලකුණ හා තමන්ගේ ශරීරයේ ගලපා බලනවා. දෙවෙනි එක තමයි ඊළඟ එක කපුටන් කාදමන උකුස්සෝ ඊට පස්සේ නොයෙක් සතුන් කන මල සිරුරක් දැක්කට පස්සේ මේ දැන් අපිට එහෙම බලන්න ක්‍රමයක් නැහැ. අපිට තියෙන නුවණින් බලන්න. නුවණින් කල්පනා කර කර ඒ ආකාරයමයි මාගේ ශරීරයත් කියලා තමන්ගේ ශරීරයත් හා ගලපා බලනවා. එතකොටත් එයා තුල සිත එකඟ වෙනවා. සිත තැම්පත් වෙලා එයාට සමාධිය ඇති වෙනවා. ඒකත් කායගත සති භාවනාවට අයිති එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ වගේම තමයි ඊළඟට භාවනා භාගිතනස ක්‍රම කීපය කියලා දෙනවා. පින්වම් මහන්නේ ඒ විතරක් නෙවෙයි කෙනෙකුට දකින්න ලැබෙනවා ඇට සැකිල්ල මතුවෙලා නහර වැල් වලින් බැඳිලා තියෙනවා. ඇට සැකිල්ල මතුවෙලා නහර වැල් වලින් තැන් තැන් වල ඇට සැකිල්ල මතුවෙලා මස් ටික ටික තියෙනවා නහර වැල් වලින් බැඳිලා. ඒ විදිහටත් කෙනෙක් මලකුණක් දිහා බලලා තමන්ගේ ශරීරයත් එක්ක සසඳලා බලනවා. ඒකත් කායගත සති භාවනාවට අයිති එකක්. මේ මලකුණකට වෙන දේවල් ටික ඊළඟට පේනවා මස් නැහැ. දැන් ලේ තැවරිච්ච නහර වැලුයි ඇට සැකිලුයි විතරයි. ඇට සැකිල්ල තියෙනවා නහර වැල් ටික තියෙනවා තැන් තැන් වල ලේ තැවරිලා තියෙනවා. ඒ විදිහට මගේ ශරීරයටත් වෙනවා. මේ ශරීරය මලකුණයි දෙකම එකයි. අන්න කායගත සති භාවනාව. මේ කායගත සතිය වඩන්න මොකද මේ බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි විරාගයට නැඹුරු වෙච්ච එකක්. බුද්ධ ශාසනය කියන්නේ මේ කාම මිශ්‍රිත එකක් නේ. කාමයන්ගෙන් බැහැර වෙච්ච එකක්. එතකොට මේක කුසල් උපද්දන එකක්. ඒ රාගෙන් මේ සත්පුරුෂ දහමක්. ඒ කියන්නේ රාගයත් එක්ක කුසල් වඩනවා කියලා එකක් නැහැ. එතකොට එයින් නිදහස් වෙච්ච ඒ කියන්නේ අසත්පුරුෂයෙක් අසත්පුරුෂයෙක් සත්පුරුෂ දෙයක් කරනවා කියලා එකක් නැහැ. සත්පුරුෂයෙක් තමයි සත්පුරුෂ දෙයක් කියන්නේ කරන්නේ. එතකොට මේක සත්පුරුෂ දහමටයි තියෙක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වම් මහණෙනි ඒ විතරක් නෙමෙයි එයා කල්පනා කරනවා කලක් යනකොට මේ ඇටසැකිල්ලේ තියෙන්නේ ඇටසැකිල්ලේ කිසිම සම්බන්ධයක් නැහැ. ඇටසැකිල්ල තැන් තැන් වල විසිරලා ගිහිල්ලා අත්තට එක පැත්තක පායට එක පැත්තක ඊට පස්සේ කකුල්ලට එක පැත්තක උකුල්ලට එක පැත්තක ඉලයට එක පැත්තක ඇට විසිරලා තියෙනවා. මේ විදිහට ඇටකටු ටික විසිරලා තියෙන මල සිරුරක් දකින්නවා නහරවැල් වේලිලා ගිහිල්ලා ওই විදිහට තමයි මගේ ශරීරය කියලා අර මලකුණට වෙන සිද්ධි ටික පිළිවෙල තමන්ගේ ශරීරයත් එක්ක ගලපනවා. මේවා කුසල්. ඕන් ওই ස්වභාවය ඉක්මවා ගිල නැහැ කියලා සිතනකොට එයා ඒක ගැනම සිහි කරමින් වාසය කරද්දී මේ භාවනා ක්‍රමය එයා තුල සිත එකඟ වෙනවා, සිත තැම්පත් වෙනවා, සිත තැම්පත් සමාධිමත් වෙනවා. ආන් ඕකත් කායගත සති භාවනාවක්. මේ විදිහට අපි කාල වේලාව අනුව ටික ටික අපි මේ කාරණා කියන්නේ කෙටියෙන්. බුදුරජාණන් ඊළඟට දේශනා කළ පින්වම් මහණෙනි එයා අමුසොහනේ දාලා ගියපු මලකුණ හා ආයෙත් ගලප බලනකොට යාට පේනවා ඇටසැකිලි හිල්ලා තිබ්බා. දැන් ඒවා තැන් තැන් වල කැඩිලා ගිහලා හක් ගෙඩියේ පාටට සුදු පාට වෙලා සුදු පාටින් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ විදිහමයි මගේ ශරීරයත් කියලා තමන්ගේ ශරීරයත් එක්ක ගලපා සිහි කර නුවණින් බලද්දි ආන් යාට පේනවා මේ යා තුළ සමාධිය වෙන ඒක කායගත සති භාවනාවක්. ඊළඟට බොහෝ කලක් ගිහිල්ලා ඇටකටු කැඩිලා ගිහිල්ලා කලක් යනකොට ඇට ගොඩක් විතරයි කෑලි තියෙන්නේ. කලක් යනකොට සුණු බවට පත් වෙලා තියෙනවා. කුඩු වෙලා ආන් ඒ විදිහට මගේ ශරීරයටත් වෙනවා කියලා තමන් ගැන කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහේ නුවණින් බලද්දී සිත එකඟ වෙලා තමන් තුළම සමාධිමත් වෙනවා. මේක කායගත සති භාවනාවක්. ඔන්න ওই ක්‍රම ටිකට තමයි භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ ආකාරයෙන් බලනවා. පළවෙනි එක ආනාපාන සතිය, දෙවෙනි එක ඉරියාපතය, තුන්වෙනි එක සති සම්පජඤ්ඤය සිහිනුවණින් බලනවා, හතරවෙනි එක අසුබය, පස්වෙනි එක ධාතු මනසිකාරය පඨවි ආපෝ තේජෝ වායෝ. එතන ඉඳන් 9ක් නවසීවතිකය එයා නවසීවතිකයේ විදිහට බලනවා. මේ කරුණු ටිකේදී බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ සිත ටික ටික එකඟ වෙන්න පටන් ගන්නවා.
මේ විදිහට කල්පනා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කායගත සති භාවනාව, කය ගැන සිහිය පිහිටුවන එක. පින්වම් මහන්නි මේ විදිහට වාසය කරද්දී එයා ඊළඟට මේ කායගත සති භාවනාව තුළ මෙයා කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා යනවා. සිතේ කාම ආසාවගෙන් වෙන් වෙලා යනවා. අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යනවා. කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා එයාගේ හිත ඇතුලේ තියෙන විතර්ක ਵਿਚාර සහිත විතර්කයක් තියෙනවනේ දැන්. විතර්කය කියලා කියන්නේ මේ කායගත සතිය. ආනාපාන සතිය නම් ඒ ආනාපාන සති විතර්කය. ආස්වාස ප්‍රාස්වාස. එහෙම නැත්නම් අසුබය නම් ඒ අසුබ විතර්ක සහගත සිතුවිල්ල. ආන්ගේ විතක්ක ਵਿਚාර සහිතව කාමයන් නැති නිසා විවේකයේ තියෙනවා. විවේකය කියලා කියන්නේ කාමයන්ගෙන් තොර වෙච්ච. ඒ කියන්නේ පංච නීවරණ වලින් තොර වෙච්ච. සිතට කියනවා විවේකය සිත. අවිවේකය කියලා කියන්නේ සාමාන්‍ය වැඩක් නැත්තන්නේ. එහෙම නෙවෙයි. මේ ආධ්‍යාත්මය තුල විවේකය කියලා කියන්නේ මේ පංච නීවරණයන්ගෙන් බැහැර වෙච්ච සිතමයි. මේ විවේකයෙන් හටගත්ත සිතක් තියෙනවා විතර්ක ਵਿਚාර සහිත. අර කුසල මානසිකාර්යය තුර විතර්ක ਵਿਚාර සහිතව එයා අකුසලයන්ගෙන් වෙන් වෙලා නීවරණ දුරු කරගෙන විවේකයෙන් වාසය කරද්දී එයා තුල මහා ප්‍රීතිය තියෙනවා, මහා සැපයක් තියෙනවා. අපි ප්‍රීතිය විඳින්නේ සැපේ විඳින්නේ කාමයට එක්ක. සාමාන්‍ය ලෝකේ. නමුත් ආධ්‍යාත්මය තුලට එබිලා බලන කෙනා, එහෙම නැත්නම් මේ විරාගී ශාසනය ස්පර්ශ කරන කෙනා ප්‍රීතිය සැපේ අල්ලන්නේ මේ නෙක්ඛම්ම සැපෙන්. කාමයන්ගෙන් වෙන් වෙච්ච සැපෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෙයා විතර්ක ਵਿਚාර සහිත ප්‍රීතියත් සැපයත් යුතු එකඟ භවෙන් යුතු පළවෙනි ධානය තුල මෙයා ප්‍රීති සිතින් තෙත් කර වාසය කරනවා. ඒ තුල පළවෙනි ධානයේ තුල මෙයා සිසිල් වෙවි වාසය කරනවා. ඒ සැපේ එකඟ සිතින් විඳින එකක් මිසක් වචනෙන් විඳින එකක් නෙවෙයි. එකඟ සිතට දැනෙන සැපයක් මිසක් වචනෙන් දැනෙන සැපයක් නෙවෙයි. පළවෙනි ධානය තුල එයා සැපසේ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයාගේ ප්‍රීති සැපය තැවරෙච්ච නැති තැනක් නැහැ. මේක ආධ්‍යාත්මයේ සැපයක්. ඒකයි මහරහතන් වහන්සේලා ආදී මුනිවරු මේ සසුනේ සතුටින් වාසය කරන්නේ. මේක ආධ්‍යාත්මය තුල සතුටක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක්. පින්වම් මහණෙනි, රජවරුන්ට ඉන්නවා මේ නාවන්ට මිනිස්සු. ඒ අය අර සබන් කුඩුවක අරන් ගිහිල්ලා නාවන සුණු අරන් ගිහිල්ලා සඳුන් කුඩු ආදී අරන් ගිහිල්ලා වතුර දම ඒක ගුලි කරනවා. වතුර දදා අරක ගුලි කරද්දී ඒක හොඳට වතුරෙන් ගුලි වෙනවා, කුඩු හැලෙන්නේ නැහැ. ඒ සඳුන් ඒ කුඩු එක ගුලි වෙනවා වතුරට. ඒක කුඩු හලාගෙන වැටෙන්නේ නැහැ. ඒ වගේ ඇතුළත තෙත් වෙලා තියෙන්නේ. ඒ වගේ පළවෙනි ධානයේ වාසය කරන කෙනා මේ ආකාරයෙන් සිසිල් කර වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම තමයි පින්වම් මහන්නේ මේකත් කායගත සති භාවනාවට අයිති එකක්. මේකත් කායගත සතිය. දැන් බලන්න කායගත සතිය තුල භාවනා නිමිති අරමුණු ඇති කරගෙන ඒවා උපදවාගෙන ඒවා තුලින් පළවෙනි ධානය උපද ගන්නවා. එයත් කායගත සති භාවනාවට අයිති එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකට කියන්නේ කායගත සති භාවනාව වඩනවා කියලා. පින්වම් මහන්නේ ඒ විතරක් නෙවෙයි භික්ෂුව විතර්ක ਵਿਚාර සංසිඳුවාගෙන දැන් පළවෙනි ටික විතර්ක ਵਿਚාර සහිත ඊළඟට එයා විතර්ක ਵਿਚාර සංසිඳවනවා. විතර්ක ਵਿਚාර ගැන ආදීනව කල්පනා කළා ඒවා සංසිඳවලා එයාට තියෙනවා ආධ්‍යාත්මය තුල Taman තුල දැන් සමාධිමත් හිතක් නේ තියෙන්නේ. සමාධිය නිසා ඇතිවෙච්ච මහා ප්‍රීතියක් තියෙනවා. හැබැයි අර අසුබයක් වේවා යම් අසුබ මානසිකාරයක් වේවා ඒ වගේම යම් භාවන අරමුණක තියෙන ඒ නිමිත්ත තියෙනවා. හැබැයි විතර්ක ਵਿਚාර කරන්නේ ඒ තුල ඇතිවෙච්ච සමාධිය තියෙනවා. ඒ සමාධිය තුල එයා වාසය කරන ප්‍රීති සැපයෙන් යුක්තව දෙවෙනි ධානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක පින්වම් මහන්නේ හරියට සොඳුරු විලක් තියෙනවා. ඒ විලට හතර පැත්තිම උතුරින් නැගෙනහිරින් බටහිරින් වතුර එන්න ක්‍රම නවත්තලා තියෙන්නේ. වතුර එන්නේ වැස්සක් වහින්නෙත් නැහැ. හැබැයි ඇතුලෙන් උල්පත් වලින් ජලය සීතල කර දෙනවා. ඇතුලෙන් සීතල කරනවා. ඒ වගේ දෙවෙනි ධානය තුල Taman තුලින්ම ධාන සැපයෙන් සිසිල් කරනවා වගේ යා දෙවෙනි ධානය තුල වාසය කරනවා. ඒකත් කායගත සති භාවනාවක්.
ඊළඟට වදාලා පින්වම් මහන්නේ ඒ විතරක් නෙවෙයි තව කෙනෙක් එයා ප්‍රීතිය ගැන ඇලෙන්නේ නැතුව නිප්පීතික ප්‍රීතියට ඇලෙන්නේ නැතුව ප්‍රීතියේ මේ ප්‍රීතිය අනිත්‍ය වශයෙන් දකිමින් මේක අනිත්‍ය වෙලා යනවා කියලා හේතුඵලව දැකලා ප්‍රීතියට ඇලෙන්නේ නැතුව වාසය කරනවා. ප්‍රීතියටත් නොඇලී එයා වාසය කරන හැබැයි එයාට හොඳට සිහිය නුවණ තියෙනවා. ඒ කායගත සති භාවනාව තුළ සිහිනුවල පිහිටලා ඉන්නවා. එයාට සිහියෙන් යුක්තව සැපයෙන් ඉන්නවා. ප්‍රීතිය අතහරිනවා. ප්‍රීතිය කෙරෙහි නොඇලෙමින් සිහියෙන් ඉන්නවා. හැබැයි ඒ තුල සැපයක් විඳිනවා. ආර්යයන් වහන්සේලා ඒකට කියන්නේ සිහියෙන් යුක්තව සැපයෙන් ඉන්නවා කියලා යමක් කියනවා නම් ඒ තුන්වෙනි ධානයේට. බුදුරජාණන් වහන්සේ වදාළා ආන් එයින්ද මෙයා සැපසේ වාසය කරනවා ප්‍රීතියෙන් වාසය කරනවා. ඒ තුන්වෙනි ධානයේ ප්‍රීති සැපේ තුල යා සිසිල් නොවුන තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා ඒක හරියට නෙළුම් මලක් හරි මානෙල් මලක් හරි වතුර තුල තියෙනවා. ඒ වතුර තුලම සංසිඳනවා. වතුර තුලම සිසිල් වෙනවා. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශ්‍රාවකයා තුන්වෙනි ධානය තුල වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඊළඟට හතර මේකත් කායගත සති භාවනාවක් තුන්වෙනි ධානය. එතකොට මේ සතර සතිපට්ඨානේ ඉදිරියට දහම්මගේ ඉස්සරහට සමාධිය වැඩෙන විදිහට මේක දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වම් මහණෙනි මෙයා ඊළඟට මේ ආකාරයෙන් වාසය කරද්දී සැපත් ප්‍රහාණය කළා දුකත් ප්‍රහාණය කළා කලින්ම සැප දුක් ප්‍රහාණය කරලා මෙයා පිරිසිදු උපේක්ෂාවෙන් වාසය කරනවා. ඒ සතරවෙනි ධානයේ සතරවෙනි ධානය තුල මේ කෙනා පාරිශුද්ධ උපේක්ෂාවෙන් වාසය කරනවා. ආන් ඒක හරියට සුදු රෙද්දකින් කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට ඒක සුදු රෙද්දකින් වැහුවා වගේ පිරිසිදු උපේක්ෂාවෙන් වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතරවෙනි ධානය කියන්නේ කායගත සතියට අයිති එකක්. කායගත සති භාවනාව. මේන මේ විදිහට යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් මේ කායගත සති භාවනාව තුළ අපි මුලින් කිව්වේ මහත්ඵල මහානිසංස වෙනවා කියලා කායගත සතිය මනාවකට වැඩුවොත් මහත්ඵල මහානිසංස කිව්වේ නිවන් මඟ නිවන මහා ආනිසංසය තමයි නිවන මහත් ඵලය තමයි අරහත් ඵලය. ආන්ගේ අරහත් ඵලය බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කායගත සති භාවනාව හොඳට ප්‍රගුණ වෙලා නම් බහුලව ප්‍රගුණ වෙලා නම් එයාට මේ විද්‍යා විමුක්තිය ඒ කියන්නේ අවබෝධ ඥානය පිණිස ඇතිවන ධර්මයන් එයා තුල ටික වැඩෙන්න ගන්නවා. නිවන පිණිස ඇතිවෙන ධර්මයන් සිත තුල වැඩෙන්න ගන්නවා. මේ ආකාරයෙන් කායගත සති භාවනාව වඩනවා නම් නිවන පිණිස ඇතිවෙන අවබෝධ ඥානය ටික ඇති වෙනවා. ආන් එයා තුල කායගත සතිය මෙහෙම වැඩුවොත් මේ කියපු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක් පින්වම් මහන්නේ කවුරු හරි කෙනෙක් දැන් හිතන්නකෝ මහා සමුද්‍රයට මේ කුඩා ගංගාව ඔක්කොම ඇවිල්ලා ඇතුළත් වෙනවා. ඒ වගේ කිව්වා මේ කායගත සතිය වැඩුවොත් එහෙම ඒ කිනාගේ සිත තුළට අවබෝධය ඇති වෙන සියලු කාරණා ඇතුළත් වෙනවා. මේ කියන්නේ මේ තනිකරම නිවන් මඟ. ඊළඟට බුදුරජාන්සේ වදාලා මේ කායගත සති භාවනාව වඩන භික්ෂුව කවුරු හරි කෙනෙක් ගාව කායගත සතියක් වඩන්නේ නැහැ කියලා හිතන්නේ. මේ කායගත සතිය වඩන්නේ නැහැ කියලා. ඒ කෙනාට මායයට එයාට ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්. එයාගේ මායයට අවස්ථාවක් තියෙනවා ඒ කෙනා ගැන. ඇයි බුදුරජාන්සේ වදාලා පිය උරුමය කියලා කියන්නේ මේ කායානුපස්සන ආදී සතර සතිපට්ඨානයයි. බුදුරජාණන්සේ දේශනා කරනවා මේ යම් කිසි කෙනෙක් මේ විදිහට කායගත සතිය බහුලව ප්‍රගුණ කරලා නැත්තම් ඒ මායя මෙයාගේ අවස්ථාවක් එයාගේ තමන්ගේ වසඟයට ගන්නට අවස්ථාවක් වෙනවා. ඔහුට මේ මායයට පුළුවන් කියන ඔහු වෙනස් කරන්න පුළුවන් කියනවා. මේ කායගත සතිය නැත්තම්. එතකොට අපි ගොඩාක් අනතුරේ ඉන්නේ. ගොඩක් අනතුරේ ඉන්නේ. මොකද සිහිය නැතුව ගොඩක් අපි වාසය කරන්නේ. ලෝකයා මේ සිහියෙන් වාසය කරනවා කියලා එකක් නැහැ. බුදුරජාණන්සේ වදාලා පින්වම් මහන්නේ ඒක මේ වගේ තමයි. ලොකු මැටි ගුලියකට ගෙනල්ලා කළු ගලක් අතාරිනවා. මොකද වෙන්නේ? ඒ කළු ගල අර මැටි ගුලිය ඇතුළට යනවා. ඒ වගේ කිව්වා මායя ඒ කායගත සතිය වැඩිලා නැති කෙනාගේ අවස්ථාවක් ගන්නවා. තමන්ගේ ග්‍රහණයට ගන්න පුළුවන්. එයාට වෙනස් කරන්න පුළුවන්.
ඒ පින්වම් මහන්නේ ඒක මේ වගේ දෙයක්. හිතන්න කිව්වා කායගත සතිය වැඩිලා නැති කෙනාගේ ජීවිතේ වේලිච්ච දරපතුරු වහලා තියෙන ගෙයක් ගාවට වේලිච්ච දරපතුරු තියෙන කොටයක් තියෙනවා. ඒ කොටේ ගාවට ගෙනලා ගිනි ගන්න දණ්ඩෙන් අතුල්ලනවා. මොකද වෙන්නේ? ගිනි ගන්නවා කිව්වා. ඒ වගේ කිව්වා කවුරු හරි කෙනෙක් තුල කායගත සතිය වැඩිලා නැත්තම් මාරේ අවස්ථාවක් ගන්නවා. එයාට වෙනස් කරන්න පුළුවන් ඒ කෙනාව. ඊළඟට කිව්වා කවුරු හරි භාග්‍යවතුන්සි වදාලා පින්වම් මහන්නේ ලොකු වතුර භාජනයක් තියෙනවා. ඒකේ වතුර නැහැ. හිස්. ඒක ඇතුළට වතුර දැම්මොත් වැටෙනවද නැද්ද? වැටෙනවා කිව්වා. ඒ වගේ කිව්වා මාරේ අවස්ථාවක් ගන්නවා කිව්වා කායගත සතිය කෙනෙක් තුළ වැඩිලා නැත්තම් මාරයට ඒව වෙනස් කරන්න පුළුවන් කිව්වා. සිතන රටාවෙන් තමන්ගේ වසඟේ තියාගන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සතර කායානුපස්සනාව කායගත සති කියන භාවනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අපිට දෙන උරුමය. ඊළඟට වදාළ හැබැයි පින්වම් මහණනි කවුරු හරි කෙනෙක් හොඳට මේ කායගත සතිය බහුල වශයෙන් ප්‍රගුණ කරලා නම් එයා මේ විදිහට කය ගැන මේ ආකාරයෙන් නම් කල්පනා කරන්නේ බුදුරජාණන් දේශනා කළ හරියට මාරයට අවස්ථාවක් ගන්නට බෑ. එයාට මෙයාව අල්ලන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අරමුණක් දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒ කෙනාට. ඒක හරියට හිතන්න කිව්වා අරටුවකින් කරපු දොරක් තියෙනවා. හොඳ අරටුවකින් කරපු දොරක්. ඒ දොර සිදුරු කරගෙන යන්න නූලක් යවනවා. නිකන් පුංචි නූල් බෝලයක් යවනවා. පුළුවන් දැහුවා. බෑ කිව්වා. ඒ වගේමයි මනාකොට මේ කායගත සතිය වඩලා තියෙනවා නම් මායයට අරමුණක් නැහැ. ඒ කිනාව අල්ලන්න වෙනස් කරන්න බෑ. කිව්වා හිතන්න කිව්වා තෙත බරිත කිරි බහින කොටයක් තියෙනවා තෙත වෙච්ච. ඒක ගෙනලා ගිනි ගානා දණ්ඩේ අතුල්ලනවා. පුළුවන් ද ගිනි අවුලන්න? බෑ. ඒ වගේ කිව්වා කායගත සතිය මනාකොටම වඩලා තියෙනවා නම් ඒ ආවල්ලන්න බෑ මායයට. ඊළඟට බුදුරජාන්සේ වදාලා ඒ වගේ තමයි කිව්වා ලොකු දරණියක් මේ දරඬුවක් මත තියෙනවා කිව්වල හැලියක්. ඒ හැලියට කට ගාවට නිකන් වතුර පුරවලා තව කෙනෙක් වතුර දැම්මා කියලා ඒකට පිරෙනවද? නෑ උතුරලා යනවා. ඒ වගේ තවත් කෙනෙකුට යා වෙනස් කරන්න බෑ බාහිර බලපෑමකට. ඒ කෙනාව සිත වෙනස් කරන. ඒ කියන්නේ අපේ කායගත සතිය නොවැඩුන සිත මායя ඕන වෙලාවක වෙනස් කරනවා. අසරණයි ති ලෝකෙම. අපි ඔක්කොම අසරණයි. කායගත සතිය නොවැඩු නිසා. පිළිසරණ ධර්මයමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වම් මහණනි මේ කායගත සතිය බහුල වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා නම් එයාට පුළුවන් හොඳට මනාකොට ප්‍රගුණ කරලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යාට මේ කාරණා ලබන්න පුළුවන්. ඒ තමයි පින්වම් මහණනි එයාට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට කායගත සතිය මනාවකට වඩලා නම් යාට ඕන දේ කරන්න පුළුවන් ඒ සිතින්. හිතන්නකෝ භාජනයකට කටමට්ටම් වතුර පුරවලා කොහෙන් ඇලකලත් වැටෙනවා ඒ භාජනෙන් එළියට වතුර. අපිට ඕන විදිහට ගන්න පුළුවන්. පොඩ්ඩක් ඇල කරනකොට වතුර බිමට හැලෙනවා. පිරීලා නිසා. ඒ වගේ කිව්වා කායගත සතිය මනාවකට වඩලා නම් ආන් ඒ කිනාට හොඳට ධර්මයෙන් විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමට මේ විමුක්තිය උදෙසා නිවන් මඟට සිත යොමු කරන්නට හැකියාව තියෙනවා. ආන් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ හරියට හතරමං හන්දියක හොඳ කීකරු අශ්වයෙක් ඉන්නවා වගේ Tamanට ඕන තැනට යන්න පුළුවන් ඒ අශ්වයා පිටේ කරත්තේ නැගලා. ඒ වගේ කායගත සතිය මනාකොට වඩලා නම් එයාට Taman කැමති තැනට ගිය හැකියි. කායගත සතිය වැඩලා නම් එයා පංචකාමයෙන් දුක් විඳින්නේ නැහැ. එයා අරතියෙන් පීඩා විඳින්නේ නැහැ. උපන්න අරතිය මැඩගෙන ඉන්නවා. එයා බය වෙන්නේ නැහැ. බිය සහගත අරමුණු වලට යට වෙන්නේ නැහැ. මැසි මදුරුව කරදර අවුහුලන් වලින් එයා බය වෙන්නේ නැහැ. මේ වගේ මොනම රටේ ලෝකෙත් මොන ප්‍රශ්නේ තිබ්බත් එයාට බයත් තැතිගැනින් ඇති වෙන්නේ නැහැ. දරුණු වචන ඉවසන්න පුළුවන්. ශරීරයේ පීඩා ඉවසන්න පුළුවන්. අමිහිරි වේදනා ඉවසන්න පුළුවන්. මේ ජීවිතයේ සුවසේ වාසය කරනවා. පරලොවත් සුවසේ වාසය කරන යාට ධාන 4ම සුවසේ ලබන්න පුළුවන්. මේ ප්‍රශ්න ඔක්කොම මේවා නැති නිසා. ඊළඟට වදාලා යාට පුළුවන් නොයෙක් කිරිදිපාතිහාර පාන්න කඳු හෙල් අතරින් යන්න ඊට පස්සේ පොළොව විනිවිද යන්න ආකාශයේ සක්මන් කරන්නට ඒ වගේම ජලයේ සක්මන් කරන්නට ආදී කුරුල්ලෙක් වගේ පියාසරන්නට හිරුසඳු පවා අතින් ස්පර්ශ කරන්නට මහානුභාව සම්පන්න ඉරිදියක් පවා උපද්දන්නට කායගත සති භාවනාව තියෙන කෙනාට වැඩුණ කෙනාට ප්‍රගුණ කළ කෙනාට පුළුවන්. ඊළඟට කියව දැන් මේ එකඟ සිතෙන් මෙයා කරන්නේ ඒවා.
ඊළඟට වදාලා ඒ විතරක් නෙමෙයි මිනිස්සස ඉක්මවා ගියපු ඒ දිව්‍යමය රූප බලන්න පුළුවන්. දිව්‍යමය ශ්‍රවණ එයාට අහන්න පුළුවන්. ඒ වගේම කායගත සතිය මනාකොට වඩපු කෙනාට බාහිරයාගේ සිත් දකින්න පුළුවන්. රාගයේ සිතක්ද විරාගයේ සිතක්ද? එකඟ සිතක්ද විසිරුණු සිතක්ද? ද්වේෂ සිතක්ද මෝහ සිතක්ද ආදී වශයෙන් සියලු ආකාරයෙන් සිත් බලන්න පුළුවන්. අනුන්ගේ කායගත සතිය මනාකොට වැඩිච්ච කෙනාගේ සිත. ඊළඟට වදාලා ඒ විතරක් නෙවෙයි. එයාට පෙර ජීවිතේ 1 2 100 1000 ලක්ෂ කෝටි ගණන් අතීත ජීවිත බලන්න පුළුවන් මහා ඥානයක් උපද්දන්න පුළුවන්. එයාට පුබ්බේ නිවාස ඥානෙ උපද්දන්න පුළුවන් හැකියාව කායගත සතිය මනාකොට වැඩූ කෙනාට තියෙනවා. ඊළඟට පුළුවන් සත්වයා මරණින් මතු චුතවන උපදින තැන් දකින්න චුතූපපාත ඥානය කර්මානුරූපව යන තැන් දැකීමේ නුවණ කායගත සතිය මනාකොට වැඩූ කෙනාට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ කායගත සතිය මනාකොට වැඩුවොත් එයාට පුළුවන් සියලු ආශ්‍රවයන් සේකලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ලබන්නට මේ ජීවිතේම පුළුවන්. ආන්ගේ කෙනාට ආශ්‍රව සේකලා අරහත්ත්වයටපත් වෙන්න මේ කායගත සතිය මනාකොට වැඩුවා නම් ඒ කෙනාට පුළුවන්. පින්වම් මහණෙනි, ඒ නිසා මේ කායගත සති භාවනාව දියුණු වෙලා තියෙනවා නම්, ප්‍රගුණ වෙලා තියෙනවා නම්, බහුල වශයෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, යානාවක් මෙන් ප්‍රගුණ වෙලා තියෙනවා නම්, ස්ථාවරව ප්‍රගුණ වෙලා තියෙනවා නම්, නැවත නැවත ප්‍රගුණ වෙලා තියෙනවා නම්, හිතා හොඳ පරිචයකින් යුතු නම්, යාට ඒක ප්‍රබලව පවත්වන්න පුළුවන් නම් මේ ආනිසංසත් කැමති වෙන්න ඕන. මේ නොයේක ආකාර ආනිසංස කැමති වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත්නි, ආන්ගේ විදිහට මේ කායගත සති භාවනාව අවසන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට යම් කෙනෙක් මේ කායගත සති භාවනාව, කායානුපස්සනාව මේ භාවනාව වශයෙන් වඩන එකක් සිහියෙන්. එතකොට පින්වත්නි, අපේ ඇහෙන් රූප බලද්දී අපි අසංවර වෙන්න පුළුවන්. කනෙන් ශබ්ද අහද්දී අසංවර වෙන්න පුළුවන්. දිවෙන් රස විඳිද්දී අසංවර වෙන්න පුළුවන්. සිතෙන් සිතද්දී අසංවර වෙන්න පුළුවන්. කයෙන් පහස ලබද්දී අසංවර වෙන්න පුළුවන්. මේ අසංවරකම සංවරකමේ රැඳව ගන්න තියෙන්නේ මේ විදියට කායගත සතිය තුල සිත පිහිටුවාගෙන වාසය කිරීමෙන්, සිහියෙන් වාසය කිරීමෙන්. සිහිය කියලා කියන්නේ දොරටුපාල වගේනේ. දොරටුපාල විදිහටනේ බුදුරජාණන්සේ පෙන්නවුවේ සිහිය කියන්නේ. එතකොට දොරටුපාර දොර ළඟ ඉන්නේ. අපේ ජීවිතයේ දොරවල් 6ක් තියෙනවා. ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, මනස. ඇස, කන, නාසය, දිව, කය, මනස කියන 6. මේ 6 ළඟ දොරටුපාල නැමැති සිහිය තිබ්බොත් අපේ සිත අපේ තුල අසංවර වීම වළකිනවා. සිහිය පිහිටලා මේ කායගත සතිය තුල සිහිය පිහිටන්න ගන්නේ. ඒ නිසා පින්වත්නි, මේක සුන්දර දහම් පරයයක්. බුදුරජාණන් වහන්සේ අතීතයේ මහරහතුන් බිහි කළේ මේ දහම් පරයයෙන්. කෝටි ගාණක් මහරහතන් වහන්සේලා පුරුදු කරපු එකක්. පැවිදි වෙන සංඝයාට පුරුදු කරන්න දුන්න එකක්. බුදුරජාණන් වහන්සේ කොටිම වදාළේ අත්ත දීපා විහෙරත අත්ත සරණා. තමන්ට තමා දූපත කරගන්න, තමන්ට තමා සරණ කරගන්න. ධම්ම දීපා විහෙරත ධර්මයේ සරණ කරගන්න. ධම්ම සරණා. ධර්මයේ දූපත කරගන්න. ඒ නිසා පින්වත්නි, පින්වම් මහන්නේ මොකද්ද අත්තදී තමන්ට තම සරණ මොකද්ද? මේ සතර සතිපට්ඨානය. මේ කායානුපස්සනාව කියලා කියන්නේ, කායගත සතිය කියලා කියන්නේ භාවනා වශයෙන් වඩන ඒ උත්තම දහම් පරයය. ඒ නිසා මේක තමන් තුළ දරාගෙන වාසය කරන්නට, මරණ මොහොතකට පවා සිහි කරද්දී සතුටු වෙන්න පුළුවන්. අනේ අපි බුදුරජාණන්සේගේ උත්තම බුද්ධ උරුමය, සාස්ත්‍රුන් වහන්සේ අපිට දුන්න දායාදය අපි දරාගෙන ඉන්නවානේ කියලා වචනෙන් හරි පුරුදු කරගෙන ඉන්නවානේ කියලා තමන් පුරුදු කරගන්නට. ඒක ඔබට අපට සියලු දෙනාටම පිහිට තියෙන්නේ මේකේ පමණයි. ඒ නිසා පින්වත්නි, අද දවසේදී මේ සවස දහම් වැඩසටහනේ ඔබට අසන්නට ලැබුණේ කායගත සති සූත්‍රය. ඒකේ මුලින් ඉඳන් ගත්ත බුදුරජාණන් වහන්සේ උපස්ථාන ශාලාවේ සංඝයා කතා වුණා මේ කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි. කවුරු හරි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මේ මහා කායගත සතිය ප්‍රගුණ කළොත් මහත්ඵලයි මහානිසංසයි. එතෙන්ට බුදුරජාන්සේ වැඩම කළා. ඇහුව මොනවද කතා කළේ? මේ කාරණේ කතා කළේ කායගත සතිය ගැන. මහන්නේ කොහොම වැඩුවොත්ද මහත්ඵල වෙන්නේ කියලා බුදුරජාණන්සේ දේශනා කළ මහත්ඵල වෙන විදියට වඩන විදිය. ආනාපාන සතිය විස්තර කළා. ඊළඟට ඉරියව් හතරෙන් සිහිය පිහිටුවගෙන ඉන්න කියලා මතක් කළා. ඊළඟට සති සම්පජඤ්ඤය හැම ක්‍රියාවකටම සිහිය පිහිටුවගෙන ඉන්න කියලා මත සිහි කළා. දේශනා කළා. ඊළඟට අසුභ භාවනාව සිහි කළා. ඊළඟට පඨවි ආපෝ තේජෝ කියන ධාතු මනසිකාරය. ඊට පස්සේ නව ආකාරයකින් මලමිනිය දිහා බලන විදිය, මලමිනිය නැසිලා යන විදිය, තමන්ගේ ශරීරයට ගලපා බලන නව සීවතිකය. ඊළඟට බුදුරජාණන්සේ පළවෙනි ධානයේ කායගත සතියට මත් සිහි දේශනා කළා. දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය විස්තර කළා. ඒ විදිහට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ කායගත සතියෙන් පුරුදු කළොත් එයා නිවන් මඟ පිණිසම එයා යොමු වෙනවා කියලා, විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. මායයට කායගත සතිය වඩලා තියෙන කෙනෙක් අල්ලන්න බෑ, වෙනස් කරන්න බෑ. හැබැයි කායගත සතිය වඩලා නැති කෙනා ඉක්මනට අල්ලනවා, වෙනස් කරනවා. කායගත සතිය වැඩිලා තියෙනවා නම් එයාට මේ ජීවිතේ ආනිසංස බොහෝ සෙයින් ලබනවා. ඒ කියන්නේ දිවස ලබනවා, ඊළඟට පුබ්බේ නිවාස ඥානීය, ත්‍රිවිද්‍යාව ආදී මේ ඥාන ලබනවා. මේ ජීවිතේම ආශ්‍රවසය කරන්න පවා මහා යහපත සැලසෙන්නේ මේ කායගත සති භාවනාව පුරුදු කළොත් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්වත්නි, ඒ වගේ උතුම් දහම් පරයයක් මේ සවස් කාලයේ පැයක්මාරක් අපට අසන්ට ලැබුණේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ සිතන රටාව අපිට කියලා දීලා තියෙන්නේ. සිතන රටාවයි භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දුන්නේ. ඒ නිසා ඒ උතුම් ධර්මයේ පුරුදු කරගන්නට, කියවන්ට, අහන්ට, දරා ගන්නට, ඒ ධර්මයේ පුරුදු කරලා අපට මේ ගෞතම බුදුසසුනේ ඒ කායගත සතිය පුරුදු කිරීමෙන් යම් මහත්ඵලයක් ඇද්ද, මහා ආනිසංසයක් ඇද්ද, ඒ මහත්ඵල මහානිසංසය ලබන්න උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා. සාදු සාදු සාදු. මේ වෙලාවේ අපිට තියෙන්නේ ධර්ම දේශනාවෙන් පස්සේ සවස වැඩසටහනේ භාවනාව. ඉතින් අපි මේ වෙලාවේ ටික වේලාවක් අපිට ලැබුණු මේ වෙලාවේ අපි පුරුදු කරමු භාවනාවක්, විශේෂයෙන් ආයතන භාවනාව. බහලා ඇති. ඒ නිසා මේ භාවනාව පුරුදු කරගමු. ඔබ නිවසේ රැඳිලා ඉන්නවා නම් මේ මොහොතේ සම්බන්ධ වෙනවා නම් පහසු ආසනයක වාඩි වෙලා ඒ ආයතන භාවනාවට සම්බන්ධ වෙමු. පහසුවෙන් වාඩි වෙලා ගෙදර වාසය කරනවා නම් සියලු දේ නිහඬ කරගෙන වාසය කරන්ට අපි දැන් කරන්නේ ආයතන භාවනාව. මේස හේතු නිසාට ගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතු නිසාට ගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි නිසා ඇතිවන ඇසේ විඥානය
හේතු නිසා හටගත්නෙයි හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 ඇසේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසයි විඤ්ඤාණයයි රූපයි එකට එකතු වීම ඇසේ ස්පර්ශය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 ඇසේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ඇසේ ස්පර්ශයෙන් ඇතිවන යම් සැප දුක් උපේක්ෂා විඳීම් වේද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ කන අනිත්‍යයි 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 මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනට ඇසෙන ශබ්ද හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනයි ශබ්දයි නිසා ඇතිවන කනේ විඤ්ඤාණය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 කනේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකට එකතු වීම කනේ ස්පර්ශය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 කනේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කනේ ස්පර්ශයෙන් ඇතිවන සියලු විඳීම් හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයි අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ නාසය අනිත්‍යයි
අනිත්‍යයි අනිත්‍යයි මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 ඒ නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයයි ගඳ සුවඳයි නිසා ඇතිවන නාසයේ විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 නාසයේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකට එකතු වීම නාසයේ ස්පර්ශය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 නාසයේ ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ නාසයේ ස්පර්ශයෙන් ඇතිවන යං විඳීමක් වේද ඒ සියලු විඳීම් හේතුන් නිසාට ගත්තෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ දිව අනිත්‍යයි 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 මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි 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 දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවයි රසයයි නිසා ඇතිවන දිවේ විඤ්ඤාණය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 දිවේ විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ දිවයි රසයයි විඤ්ඤාණයයි එකට එකතු වීම දිවේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
දිවේ ස්පර්ශය මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි දිවේ ස්පර්ශයෙන් ඇතිවන යම් විඳීමක් වේද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත්තේ හේතු නැතිවීමෙන් නැතිවී යනයෙන් අනිත්‍යයි 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 ඒ සියලු විඳීම් මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි මේ කය අනිත්‍යයි 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 මේ කය මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි කයට දැනෙන පහස හේතුන් නිසා හටගත්නෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යනයින් අනිත්‍යයි 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 කයට දැනෙන පහස මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි කයයි පහසයි නිසා ඇතිවන කයේ විඤ්ඤාණය හේතුන් නිසා හටගත්තේන් වහා වෙනස් වී යනෙහින් අනිත්‍යයි 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 කයේ විඤ්ඤාණය මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි කයයි පහසයි විඤ්ඤාණයයි එකට එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත්නෙයින් වහා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 කයේ ස්පර්ශය මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි කයේ ස්පර්ශයෙන් ඇතිවන යම් විඳීමක් වේද ඒ සියලු විඳීම් හේතුන් නිසා හටගත්නෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යනෙයින් අනිත්‍යයි 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 මේ සියලු විඳීම් මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි මේ මනස අනිත්‍යයි 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 මේ මනස මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි මනසට සිතෙන අරමුණු හේතුන් නිසා හටගත්තෙයින් වහා වෙනස් වී යනෙයින් අනිත්‍යයි 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 මනසට සිතෙන අරමුණු මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි මනසයි අරමුණුයි නිසා ඇතිවන මනසේ විඤ්ඤාණය හේතුන් නිසාට ගත්තෙන්
වහා වෙනස් වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ විඤ්ඤාණය මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකට එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ස්පර්ශය මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි. මනසේ ස්පර්ශයෙන් ඇතිවන යම් විඳීමක් වේද ඒ සියලු විඳීම් හේතුන් නිසාට ගත්නේ හේතු නැතිවීමෙන් නැතිවී යනයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඒ සියලු විඳීම් මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි. මේ සියල්ලම අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ අනිත්‍ය වූ සියල්ලම දුකයි දුකයි දුකයි. අනිත්‍ය වූ සියල්ලම දුක් වූ සියල්ලම මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි. සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි සියල්ලම අනිත්‍යයි. මේ අනිත්‍ය වූ සියල්ලම අවබෝධ වීම පිණිස මේ අනිත්‍ය වූ සියල්ලෙන් නිදහස් වීම පිණිස ප්‍රඥාව දියුණු වීම පිණිස මේ අනිත්‍ය භාවනා මනසිකාරය හේතු වේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන සඳහා විශේෂයෙන් දායකත්වය දරන්නේ එංගලන්තයේ බිලරිකි මහමෙවුනාව භාවනා සපුවට සම්බන්ධ පින්වත් පිරිසක් විසින්. ඉතින් මේ ආකාරයෙන් අද සවස් කාලේ අපි රැස් කරපු සියලු පින අපි මුලින් අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සක් දෙවිඳුන් සතරවරන් දෙවියන් මේ අද දවසේදී ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා ඒ වගේම බුද්ධ පූජා බුද්ධ වන්දනා භාවනා ආදී සියලු පින අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් සිව්වරන් දෙවියන් ලෝ සසුන් සුරකින්න දෙවියන් අපගේ ඉෂ්ඨකාමී දෙවියන් ගුරු දෙවිඳු රකින්න දෙවියන් මහා සංඝරුවන මහා මෙවුනාව රකින්න මේ ලෝ සසුන් රකින්න දෙවරු මේ පින් අනුමෝදන් වේවා. සැපෙන් සැපයටපත් වේවා දෙවරු තෙදින් තෙදවත් වේවා. දෙවරුන්ගේ දියුණුව රැකවරණය අපට සලසා දෙත්වා දෙවියෝද මේ ගෞතම බුදු සසුනේදී උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාර පින අනුමෝදන් කරමු. විශේෂයෙන්
අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් යහපත සැලසෙන්නේ ගුරු දේවදු නිසා. ගුරු දේවදු මේ උතුම් පින් බලෙන් නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. දීර්ඝායුෂ ලබත්වා চিරාත් කාලයක් සසුන වබලමින් මේ ගෞතම බුදු සසුනේම ධර්ම අවබෝධයට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පින් විශේෂයෙන් අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්ව දරු එංගලන්තයේ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු දෙමව්පිය ඥාති සහෝදර නෑදෑ හිත මිතුරු යන්තාක් පිරිසැද්ද ඒ මියගිය සකල ඥාති මේ පින් අනුමෝදන් වේවා. ඒ අතංගේ පරලෝ ජීවිත සැපවත් වේවා. වහවහ සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු. ඒ වගේම රැස් වූ පින රටලෝ වාසී මහා සංඝරුවන්ට අනගාരികා මෑණිවරුන්ට සම්බුදු සසුන සුරකින්න සංඝරුවන්ට පින් අනුමෝදන්ව ගෞතම සසුනේ උතුම් පිහිට ලබත්වා. සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පින් විශේෂයෙන් අද දින විවාහ සංවත්සරයේදී තිබෙන පින්වත් දෙපළ මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරණේ පින්වතුන් ඇතුළුව මේ පින්වතුන් නිදුක් නිරෝග සුව ලබත්වා. දායකත්වයේ දරූ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. පවුල්වල නිවෙස්වල සියලු දෙනාට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම කොරෝනා වසංගතයේ මැඩ පැවැත්වීමට වෙහෙස වන්නා වූ පින්වත් ජනාධිපතිතුමා, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනා, ත්‍රිවිධ හමුදාව, ඒ වගේම වෛද්‍ය අංශයේ සියලු දෙනා, සෞඛ්‍ය අංශයේ සියලු දෙනා ඇතුළු පොලිසිය ඇතුළු සියලු දෙනාට මේ පින අයිති වේවා. රටලෝ වාසී ඒ කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වෙලා ඉන්න සියලු දෙනාට, පීඩාවට පත්වන සියලු දෙනා නිදුක් නිරෝග සුවපත් වෙලා වහවහ මේ දුක්ඛිත තත්ත්වෙන් අත් මිදලා මේ පාලනය කරගෙන ඉක්මනින් යහපත සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත්, ඒ වගේම මේ මොහොතට සම්බන්ධ වන සියලු දෙනා, ශ්‍රද්ධා රූප වාහිනියේ ලක්කිරු ගුවන්විදුලියේ කටයුතු කරන සියලු දෙනා, ඔබ අප සියලු දෙනාට පින් අනුමෝදන්ව මේ ගෞතම සසුනේ පිහිට ලැබේවා. සාදු සාදු. සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මයේ තුලින් අපේ ජීවිතයට සැලසෙන යහපත මෙපමණයි කියන්නට බෑ. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අපේ ජීවිතයට පිහිට සලසා ගන්න ආකාරය පිළිබඳව පින්වත් ස්වාමින් වහන්සේ බොහොම හොඳින් අපිට කියලා දුන්නා. ඉතින් උදෑසන කාලේ ඉඳලම අපි සිල් සමාදන් වෙලා උතුම් ශ්‍රී බණපද ශ්‍රවණය කරමින්, ඒ වගේම නේක විදිහේ අපි යම් පිනක් රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේට අපි අනුමෝදන් කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නටම ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා, වාසනාව වේවායි කියා සාදු සාදු සාදු. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී මේ උතුම් සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ ධර්මදේශනාව සවස් වරුවේ ඔබ වෙත ගෙනෙන්න බැතිබර විකාශන දායකත්වයන් එකතු කළේ එංගලන්තයේ බිලරකී මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වන්ත පිරිසක් එකතු වෙලා. නෝන්සේම ඔබටත් අවස්ථාව තිබෙනවා විකාශන දායකත්වයන් එකතු කරන්න. ශ්‍රෝතා රූප වාහිනිය ඔස්සේ, ඒ වගේම ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ බොහෝ දෙනෙක්ට ධර්ම ශ්‍රවණයට ඉඩකඩ හදලා දෙන්න. ඉදිනේ අවස්ථාවන් ඔබටත් ලබා ගන්න පුළුවන්. කතා කරන්න මේ දුරකථන අංකයට 071 232 88 87ට. ඔබ දන්නවා ඉතින් සත්‍යන්ත සීල භාවනා වැඩසටහනේ සවස් වරුවේ මීළඟට එකතු වෙන්න තිබෙන ධර්ම සාකච්ඡාවත් එක්ක. ධර්ම සාකච්ඡාවට ඔබටත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපි අවස්ථාව ලබා දෙනවා. අපි කෙටි විරාමයකට ගෙන් නැවතත් ඔබ හා සමගින් සජීවීව මුණ ගැහෙන සූදානම් රැඳෙන්න ශ්‍රෝතා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය සමගින්ම හැමදෙනාටම තෙරුවන් සරණයි.